සුබ සන්ධ්‍යාවක් මේ සතියන්ත ඉරිදා දවසේ අපේ සූදානම සුපුරුදු විදියටම ඉරිදා සිත්නේ තසපුවෙන් ධර්මයේ මිහිරියාව විදා දෙන්න ඔබේ ප්‍රඥාවට තවත් වටිනාකමක් එක් කරන්න අවබෝධය කරා යන ගමනට ශක්තියක් වෙන්න. ඒ ඉරිදා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව හරහා අදත් ගෞරව නමස්කාර පූරකව ඉරිදා සිත්නේ තසපුව වෙනුවෙන් ආරාධනා කළා. බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කතිකාචාර්ය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට උන්වහන්සේ බොහොම ගෞරවයෙන් අද වැඩසටහන වෙනුවෙන් නමස්කාර පූර්වක චේතනාවෙන් යුක්තව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. අපි අද දවස තුලදී මේ දිගහැරෙන දෙහෝරාව සැබවින්ම ජීවිතයේ අප්‍රමාදී බව සලකුණු කරන අප්‍රමාදයට ඔබව යොමු කරන ඒ ඔස්සේ මේ සසරේ බිය දකින්නට ඒ බිය මුදවා ගන්නට තිබෙන මාර්ගයේ ගමන් කරන්නට ඒ ඔස්සේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ උපරිම ඵල නෙලා ගන්නට ලැබෙන අවස්ථාවක්සේ සලකා ධර්මය අහන්නට හැම දිනාටම සතුටු සිතින් ආරාධනා කරමින් ඒ උත්තරීතර වූ ධර්මය දේශනා කරන්නට සිත්නෙත් අසපුව තුළ ඔබේ අපේ සිත් ධර්මයෙන් පුරවාලන්නට පාද නමස්කාර පූරක චේතනාවෙන් යුක්තව ආරාධනා කරනවා පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද සිත්නෙත් අසපුවෙන් ඔබට මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ විදේශගතව ජීවත් වන මිත්‍රානන්ද මහත්මයා චම්පා මහත්මිය ඇතුළු දූ දරු පිරිස. ද අල්විස් පවුලේ සියලු දෙනාම මේ උතුම් ධර්ම දානය සඳහා සම්බන්ධ වෙනවා. අරමුණ හැටියට සඳහන් කරන්නේ මිත්‍රානන්ද මහත්මයා චම්පා මහත්මිය දූ දරුවන් සහ ද අල්විස් පවුලේ නමින් මිය පරලොව ගිය දෙමව්පියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. සුජීවත්ව වාසය කරන සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ලක්වාසී ලෝවාසී සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් ධර්ම දානය වේවා කියන ප්‍රාර්ථනාවයි ඔවුන් මේ උත්තම ධර්ම දානය ලබා දීලා බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි සියලු දෙනාම දේවාරාධනාව සිද්ධ කරලා මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සින්දලන ලාහිරු සේමා
සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිණිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජෝ භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු පෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහසංගරුවනට පිණිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ ධම්මා කායේන පහතම්බානෝ වාචාය අත්ථි භික්ඛවේ ධම්මා වාචාය පහතම්බානෝ කායේන අත්ථි භික්ඛවේ ධම්මා නේව කායේන පහතම්බානෝ වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතම්බාති බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩලින් පැන නැගුණ මිහිරි බණ පදයක් අසන්නට සිත පහදවාගෙන සිටින අතිපූජනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි පළමු කොට මම ආශිර්වාද කරනවා සියලු දෙනාට මේ හෝරාවක කාලය පහන් හැඟුමින් සදහැසිත උපදවාගෙන උපශාන්ත මොහොතක් ලෙස ගත කරගන්න වාසනාව ලැබේවා කියලා බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ ලෝකයට රන් හිරු මඩලක් වගේ පායා ඇවිල්ලා කිසිදා නොදුටු ශාන්ත සැනසීමක් වෙත අපව කැඳවාගෙන යනු ලැබුවා කල්ප ගණනක මහා වෙර බලයකින් සාක්ෂාත් කරන ලද සම්මා සම්බුද්ධ රාජ්‍යය අනන්ත සක්වලට අනසක පතුරුවා හරිනු ලබන බුදුරජාණන් වහන්සේගේ අසම සම පදවිය ලෝකේ කාගෙත් ජීවිතවලට එකසේ පිහිටාධාර වුණා මෙලොවට පරලොවට නිවනට ඔබටත් මටත් ඒ උතුම් ධර්මය ජීවිතයට ගලපා ගැනීම තුළින් කිසිදාක වරදක් නම් වන්නේ නැහැ. පාඩුවක් නම් වන්නේ නැහැ. ඒකාන්ත වශයෙන්ම ලැබූ සැනසීම පමන කළ නොහැකි සැනසීමක් වෙනවා නොඅනුමානයි. ලද විමුක්තිය නොවෙනස් වන විමුක්තියක් වෙනවා නොඅනුමානයි. කුමක්ද මා ප්‍රකාශ කළ ලද විමුක්තිය? මේ පින්වත් හැම කෙනෙක්ම මිනිස් ලෝකයේ ගත කරන නිමේෂයක් නෙමේ. මේ සැබවින්ම තිරිසන් ප්‍රේත අසුර අපාය වලට සාපේක්ෂව විමුක්තියක්මයි. හැබැයි උතුම් ධර්මය අවබෝධ කරන තුරා එය ශාන්ත ප්‍රණීත විමුක්තියක් වන්නේ නැහැ. පින්වතුනි, ඒ ශාන්ත ප්‍රණීත විමුක්තිය හැම දුක් සිඳ දමා හැම බැඳුම් සිඳ දමා ලෝතුරා සුවයේ සැනසීම වෙත ඔබ කැඳවාගෙන යන බුදුරජාණන් වහන්සේ මනා උපදෙස් මනා අවවාද ලබා දෙමින් ගිහි පැවිදි සියලු දෙනාටම බොහොම සුවසේ ආරම්භ කරලා අපම්මන
සැනසීමකින් අවසන් කරන මේ උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාලා. ආරම්භයේ පටන් විරාගී මහරහත් භූමියට පත්වන තුරාවටම මේ ප්‍රනීත වැඩපිළිවෙල පුරුදු කරන මොහොතේ හදවතට දැනෙන්නේ ශාන්තියක්මයි. මෙහි ඇති අප්‍රනීත බවක් නෑ. එපා වෙන ගතියක් නෑ. ධර්මයට හුරු කරගත් හදවත තරම් පොහොසත් හදවතක් ලෝකෙ නෑ. ධර්ම මාර්ගයෙන් අන්‍යව ධර්මයට පිටුපා ගමන් කරන ඇත්තෝ කවදා නමුත් දුකකට පීඩාවකට පත්වෙනවාමයි. ධර්මයට පිටුපා ලබන සැනසීම తాවකාලිකයි. ධර්මානුකූලව ලබන සැනසීම සදාතනිකයි සනාතනිකයි. බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ ජීවිතයට ලබා දුන්නේ අන්න එබඳු සැනසීමක්. කෙබඳු සැනසීමක්ද? සදාතනික වූ සනාතනික වූ සැනසීමක්. ඒ සැනසීම ලබන්නට ඔබ සුදුසුයි. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලානේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැනහෙන්නනේ මේ බණපදය අසන්නේ. ඔබට ධර්මය ප්‍රිය වෙලා ඔබට භාග්‍යවතුන් වහන්සේ බොහෝම ප්‍රියයි. ඔබට මහා සංඝරත්නය බොහෝම ප්‍රියයි. කොච්චරනම් වටිනා තැනකද ඔබේ හදවත පවතින්නේ. ඔබ මෙහෙම හිතන්න. මෙහෙම හිතුවොත් තමයි තමාගේ ජීවිතය ගැන තමාටම ඇගීමක් ඇතිවන්නේ. ඒ ඇගීම ඉතාම වැදගත් වෙනවා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න. ලෝකේ ධර්මය නොදන්නා කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙන අය අගයන්නේ නෑනේ. ධර්මයේ නොදන්නා පුරුදු නොකරන අයනේ ලෝකේ අතිබහුතරයක් වෙසෙන්නේ. එවන් සමාජයක ධර්මකාමී දහම් රසය හඳුන්වන ඇත්තෝ අගය කරන්නේ නෑ. නමුත් ඔබ ඔබේ ජීවිතය දිහා බලන්න. ඔබට මහා පුදුම සතුටක් දැනේවි. කොපමණ තරම් ඉහළට ආපු කෙනෙක්ද ඔබ මේ සසර ගමනේ. මිනිස් ලෝකෙට ඇවිල්ලා තථාගත ධර්මය ඇසෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැසිලා හොඳ නරක කර්මයේ ඵලය වැටහෙනවා. මේ උතුම් බණපදය පවා ඔබට හොඳට තේරෙනවා. මේ සියල්ලම මේ උතුම් ධර්ම මාර්ගයෙන් ඔබට ලැබිච්ච අමූල්‍ය දායාදයන්. එනිසා පින්වතුනි ඔබ හොඳට මෙනෙහි කරන්න ඔබේ ජීවිතේ වටිනාකම් පිළිබඳව. එහෙම වුණොත් තමයි පසුතැවීමක් ඇති කරගන්නේ නැතිව ඊළඟ මොහොතේදී කොහොමද වඩාත් හොඳින් සිත කය වචනය මේ ධර්මයට අනුව හසුරුවා ගන්න කියන මේ හැඟීම ඇතිවන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළේ දහම් ප්‍රීතිය හා සම ප්‍රීතියක් ලෝකෙ කොතනකවත් නෑ කියලා. ඒ දහම් ප්‍රීතිය ලබන්න මේ බණපදය සියලු දෙනාටම වාසනාවන්ත වූ උතුම් වූ හරබර වූ අනුශාසනාවක් වේවා. අත්ථිමික්කවේ ධම්මා කායේන පහතබ්බා නොවාචාය. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි වාග්ද්වාරයෙන් නොව කායද්වාරයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයෝ තියෙනවා. අත්ථිමික්කවේ ධම්මා වාචාය පහතබ්බා නෝ කායේන. මහණෙනි ධර්ම ස්වභාවයන් තියෙනවා. ඒ ධර්ම ස්වභාවයන් ප්‍රහාණය කළ යුත්තේ වාග්ද්වාරයෙන් කායද්වාරයෙන් නෙමෙයි. අත්ථි භික්කවේ ධම්මා නේව කායේන පහතබ්බානෝ වාචාය. මහණෙනි ධර්ම ස්වභාවයන් තියෙනවා. එව්වා ප්‍රහාණය කළ යුත්තේ දුරු කළ යුත්තේ කායද්වාරයෙන් හෝ වචීද්වාරයෙන් නෙමෙයි. පඤ්ඤාය දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. මෙන්න මේ උතුම් දේශනාවයි අද ඔබ වෙනුවෙන් දේශනා කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ජීවිතයට දුක උපදවන වේදනාව උපදවන අනාගතයටත් දුගතිය උරුම කරලා දෙන දේවල් අපේ ජීවිතවල තියෙනවා. ඒ දේවල් ප්‍රහාණය වුණොත් පමණයි ඔබට මට අනාගතේ බියක් ඇති ගැනීමක් ඇති නොවන්නේ. මේ මොහොතේ පවා සැබෑ සැනසෙල්ලකින් ජීවත් වෙන්න ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ කුමක්ද? කායිකව ප්‍රහාණය කළ යුතු ධර්මතා තියෙනවා. වාචසිකව ප්‍රහාණය කළ යුතු ධර්මතා තියෙනවා. ප්‍රඥාවෙන් දැක හඳුනා දැන ප්‍රහාණය කළ යුතු ධර්මතා තියෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පිළිපන් ශ්‍රාවකයා ලැබූ මේ උත්තම මිනිසත් භාවයට වඩාත් උසස් අර්ථයක් ලබා දෙන්න බලාපොරොත්තු වන ශ්‍රාවකයා මේ ජීවිතයෙන් පස්සේ ප්‍රනීත සුගතියකට යන්න බලාපොරොත්තු වන ශ්‍රාවකයා
කළමනා දේ තමයි මේ උතුම් දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. යම් යම් ධර්මතා තියෙනවා මේ ජීවිතය ඇසුරු කරගෙන පහළවන ඒ ධර්මතා පිළිබඳව හරිහැටි විචාරයක් නොතිබුණොත් ඒ පුද්ගලයා මහත්ම දුකකට වැටෙනවා. මේ ලෝකේ බොහෝ දෙනා දුකට කරදරයට වැටෙන්නේම කළමනාදේ නොකළමනාදේ ලංකරගත යුතු දේ වෙන් කළ යුතු දේ හරිහැටි නොදන්නාකම නිසා. ඒ දේවල් ඒ අත්තන්ට අනුකම්පාවෙන් කියාදීම මිනිස් වූ අපගේ වගකීමක් සහ යුතුකම. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව තුළින් ශ්‍රාවකයන්ම දැනුවත් කරන්නේ, ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, අමරණීය නිවන් මඟ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි අමරණීය නිවන් මගෙහි ගමන් කරන කෙනා උත්තමාර්ථයට පැමිණුණොත් එයා මගඵල ලබනවා. එතෙන්ට පැමිණෙන්න බැරි වුණොත් එයා සුගතියක යනවා. එනිසා මේ දේවල් මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි, නිවනටත් හොඳයි. ධර්මය තුලින් යම්කිසි කෙනෙක් සැනසුණා නම් ඒ සැනසීම වෙනස් වෙන්නේ නැහැ. ඒ සැනසීම නැති වෙලා යන්නේ නැහැ. ඇයි මම එහෙම දේශනා කරන්නේ? ධර්මය තුලින් ලැබෙන සැනසීම තමයි මග්ග ඵල නිවන කියලා කියන්නේ. මග්ග ඵල නිවන වෙනස් වෙන්නේ නැහැ. ඇයි වෙනස් වෙන්නේ නැහැ කියන්නේ? යම් සෝවාන් මාර්ගයකින් ප්‍රහාණය කරන ලද කෙලෙස් සමුදායක් වේ නම් න පුනරේති, නැවත කිසිදාක ඒ කෙලෙස් ඔහුට බලපෑමක් පිණිසෙන්නේ නැහැ. සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගයෙන් ප්‍රහාණය කරන ලද කෙලෙස් යලි කිසිදාක ඔහුට ඔහුගේ හදසන්තානය අසුරු කරගෙන පහළ වන්නේ නෑමයි. එනිසා ඔහුට ඒ ලැබෙන සැනසීම කිසිදාක වෙනස් වෙන්නේ නෑ. විරාගී විමුක්තිය වෙනස් වෙන්නේ නෑ. ධර්මාවබෝධය වෙනස් වෙන්නේ නෑ. උත්තම නිවනෙන් නිවී සැනසීම වෙනස් වෙන්නේ නෑ. එනිසා ඔබ වෙනස් වෙන දේවල් වලින් නොවෙනස් වෙන සැනසීමකට කැඳවාගෙන යනු ලබන මේ උදාරතර ධර්මය වඩාත් හොඳින් මොහොතින් මොහොත ජීවිතයට ගලපා ගන්න බලන්න. කතමේච භික්කවේ ධම්මා කායේන පහතබ්බා නොවාචාය. කායිකව ප්‍රහාණය කළ යුතු, වාචසිකව ප්‍රහාණය නොකළ යුතු ධර්මයෝ තියෙනවා. ඒ මොනවාද? ඉද භික්කවේ භික්ඛු අකුසලං ආපන්නෝ හෝති කංචි දේව දේශං කායේන. මහණෙනි, යම් භික්ෂුවක් එහෙම නැත්නම් ගිහි කෙනෙක් යම් අකුසලයකට පත් වෙනවා, වැරැද්දක් කරනවා කායිකව. ඒ කායිකව කරනු ලබන වැරැද්ද දිහා නුවණ තියන අය බලනවා, දකිනවා. තමේනං අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රහ්මචාරී ඒව මාහංසු. ඒ නුවණති උදවිය ඒ වැරැද්ද දිහා බලලා කියනවා, ආයස්මා කෝ අකුසලං ආපන්නෝ කංච දේව දේශං කායේන. ඔබ කිසියම් වැරැද්දක් කළා නේද කායිකව. ඒ කායිකව කරපු වැරැද්දෙන් ඔබ අත මිදෙන්න සාධු වතායස්මා කාය දුච්චරිතම් පහාය කාය සුචරිතම් භාවේතු කියලා අනුකම්පාවෙන් අවවාද කරනවා. ඒ වගේ කල්යාණ මිත්‍රයන්ට හැමදාකම සාධු කියලා වන්දනා කරන්න. අපව වැරැද්දෙන් මුදවා ගන්නා අය තරම් අපට වෙන ආශිර්වාදයක්, ජීවමාන වස්තුවක් මේ මිහි මඩලේ නැහැ. නිධීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහ වාදින් මේධාවින් තාදිසම් පණ්ඩිතම් භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ. එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. යම් වැරැද්දක් හැටියට පෙන්වා දෙන කල්යාණ මිත්‍රයා තරම් අපට වෙන සම්පතක් සැබවින්ම ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයට සම්පතක් වන්නේ නිසා හරි වැරැද්ද මනාව තෝරා පහදා දුන්නේ උතුරා ගිය කරුණාවකින්. බුදු හදවතේ කරුණාව දැනගන්න මේ උතුම් ධර්මයේ ඉගෙන ගන්නම වෙනවා. වචනයෙන් වචනේ තියෙන්නේ බුදු කරුණාවමයි, මහා මෛත්‍රියමයි, මහා අනුකම්පාවමයි. ඒ තථාගතයන් වහන්සේ වදාරනවා, යම් කෙනෙක් කායිකව වැරැද්දක් කරනවා දැකලා කල්යාණ මිත්‍රයෙක් එය හඳුන්වා දෙනවා, ඔබ ඔය වැරැද්දක් කරන්නේ, ඒ දෙයින් වහාම වැළකෙන්න. කායිකව කරන වැරදි හැටියට වදාරන්නේ මොනවද? පරපණ නැසීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය. මේවනේ මේ දේවල් කායිකව සිද්ධ වන අකුසල්. කායිකව සිද්ධ වන දුගතිය පිණිස හේතු වන, ඒ වගේම සැනසීම අහිමි කරලා දාන දේවල්. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මේ වගේ වැරදි කරනවා දැකලා යම් කිසි කෙනෙක් අවවාද කරනවා, අනුශාසනා කරනවා, ඔබ ඔය වැරද්දෙන් අත මිදෙන්න කියලා. ගිහි කෙනෙකුට නම් ඒ මට්ටමින්, පැවිද්දෙකුට නම් පැවිද්දෙකුගේ මට්ටමින්. පැවිද්දෙක් කරන කායික වැරදි හැටියට ගත්තොතින් සිද්ධ වන දේවල් තියෙනවනේ. කායිකව සිද්ධ වන ආපත්, ගරු ආපත්‍ය තියෙනවා, ලහු ආපත්‍ය තියෙනවා, කායිකව සිද්ධ වන.
ඒ ආපත්ති දැකලා යම් භික්ෂුවක් කියනවා ඔබ ඇවැත්නි ඔය දේ කරන්න එපා ඔබට දුකට හේතු වෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ කසාවතක් දරාගෙන ඉන්නේ. ඔය දේවල් කරන එක ඔබ වගේ කෙනෙකුට සුදුසු වන්නේ නැහැ. ඔබ ඔය කරන්නේ තථාගතයන් වහන්සේට පවා අපහාසයක්නේ. එනිසා ඔබ ඔය පාපයෙන් වළකින්න කියලා අනුකම්පාවෙන් කියා දෙනකොට දෑත නළලේ තබා පිළි අරගෙන උත්සාහවත් වෙලා ඒ වැරද්ද හදා ගන්නවා. අන්නේ වැරද්ද සකස් කර ගැනීම කායිකව නිවැරදි වීමක්. ඒ වැරද්ද කායිකවම සකස් කරගත යුතු දෙයක්. ප්‍රාණඝාතය සිද්ධ කරන්න කායද්්වාරය හේතු වෙනවා. සොරකම සිද්ධ කරන්නට කායද්්වාරය හේතු වෙනවා. වැරදි කාමසේවනයන්ට කායද්්වාරය හේතු වෙනවා. ඉතින් ගිහි ඇත්තෙක් මේ වගේ දේවල් සිද්ධ වෙද්දී ඒ වාගෙන් වෙන්වීම ඒ විදිහටම සිද්ධ කළ යුත්තේ කායද්්වාරයෙන්මයි. ඒවා නොකර සිටීමමයි කායද්්වාරය තුලින් අකුසලයෙන් වැළකීම කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ විදිහට කවුරු හරි කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් ඒ වැරද්ද පෙන්වා දීමෙන් අනතුරුව සෝ අනුවිච්ච විඤ්ඤෝහි සබ්‍රක්‍මචාරේහි උච්චමානෝ කාය දුච්චරිතම් පාහාය කාය සුචරිතම් භාවේති ඉමේ බුච්ඡන්ති භික්ඛවේ ධම්මා කායේන පහතබ්බානෝ වාචාය. කාගේ හරි උපදේශයක් අවවාදයක් කාගේ හරි කිව්වේ කල්යාණ මිත්‍ර උතුමෙකුගේ ලබාගෙන වැරද්දෙන් වෙන් වෙනවා. අන්නේ වැරද්දෙන් වෙන්වීම කායිකව කෙරෙන අකුසලයන් දුරු කිරීමක්. ඒ කායිකව කෙරෙන අකුසලයන් දුරු කිරීම යාට බොහෝ කාලයක් හිතසුව පිණිස මෙලොව පරලොව සැනසීම පිණිස ඒකාන්තයෙන් හේතු වෙනවා. පින්වතුනි මේ ඔබට කියා දෙන්නේ අමා ශාන්තිය වෙත ගමන් කරන මාවත. මේන් අන්‍යෝ මාර්ගයක් හෝ වෙන ප්‍රතිපදාවක් නැහැ. ඒකංහි මග්ගං න ဒ ුතිය මත්හි වෙන මාර්ගයක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ මාර්ගයේ ඉදිරියට යන්න ඔබ මේ මොහොතින් මොහොත සැදී පැහැදී සූදානම් වෙන්න. ඊළඟට වදාරනවා භාග්‍යවතුන් වහන්සේ කතමේච භික්කවේ ධම්මා වාචාය පහතබ්බානෝ කායේන වචනයෙන් ප්‍රහාණය කළ යුතු අකුසල් දහම් තියෙනවා. ඒවා කයින් ප්‍රහාණය කළ යුතු ඒවා නෙමෙයි. මොනවාද? ඉද භික්කවේ භික්ඛු අකුසලං ආපන්නෝ හෝති කංච දේව දේසං වාචාය. මහණෙනි යම් භික්ෂුවක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, වචනයෙන් සිද්ධ වෙන වැරද්දක් එයා කරනවා. මොනවද වචනයෙන් සිද්ධ වෙන වැරදි? ඔබ දන්නවනේ. බොරු කියන එක, කේලාම් කියන එක, පරුස වචන කියන එක, හිස් වචන කතා කරන එක, වාචසික අකුසල් 4ක්නේ. මේ වාචසික අකුසල ධර්මයන් සිද්ධ කරනවා දැකලා, බොරු කියනවා දැකලා ඔබට කියනවා කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් ඔබ බොරු කියන්න එපා, ඔබ මුසා ප්‍රකාශ කරනවා, ඒක ඔබ වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. ධර්මාවබෝධය පිණිස කටයුතු කරන කෙනෙක් මුසාවෙන් වෙන් විය යුතුමයි. මුසාව නම් වූ අකුසලයේ සිද්ධ වෙනවා නම් යම් කෙනෙකුගේ ජීවිතේ එයාට කරන්න බැරි පාපයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. එනිසා සත්‍යාවබෝධය පිණිස පිළිපදින ශ්‍රාවකයා බොරුවෙන් වෙන් විය යුතුයි, කේලමින් වෙන් විය යුතුයි, පරුස වචනෙන් වෙන් විය යුතුයි, හිස් වචනෙන් වෙන් විය යුතුයි. යමෙක් මෙබඳු වැරදි සිද්ධ කරනවා දැකලා කල්යාණ මිත්‍රයෙක් කරුණාවෙන් කියලා දුන්නොත්, ස්වාමින් වහන්සේ කෙනෙකුට නම් වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක් කරුණාවෙන් කියලා දෙනවා, ඔබ මේ වැරදි කරනවා, ඔය දේවල් වහාම හදාගත්තේ නැතොත් ඔබට මහා අනතුරක් ඉදිරියේදී තියෙනවා. අනුකම්පාවෙන් කියලා දෙන්නේ, ආදරයෙන් කියලා දෙන්නේ කියලා දෙනකොට පිළිගන්න සූදානම් වෙන්න ඕන. මේ වගේ අවවාද මේ ලෝකේ බුද්ධ ශාසනයකින් ලැබෙනවා මිසක් වෙන කිසිම තැනකින් ලැබෙන්නේ නැහෙනි. ලෝකෙ බොහෝ ඉගැන්වීම් ප්‍රාණඝාතයට ඍජු බොහෝ වක්‍රාකාරයෙන් අනුබල දෙනවා. සොරකමට, වැරදි කාම සේවනයන්ට, මේ කියපෝ වාචසික අකුසල් වලට ඍජුවම හෝ වක්‍රාකාරයෙන් අනුබල දෙනවනේ. ඒව ප්‍රසිද්ධ කාරණානේ. එවන් ලෝකයක තථාගත ධර්මය කියන්නේ දූවිලි ඇවිස්සිච්ච බිමකට මල් වැස්සක් වගේ. ලෝකය මිත්‍යා දෘෂ්ටියෙන් වෙලී ගිහිල්ලා දූවිලි ඇවිස්සිච්ච බිමක් වගේ හරි හැටි පේන්නේ නැහැ. මොනවද මේ භූමියේ තියෙන වස්තුන් කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නම් වූ මල් වරුසාව වැටෙනකොට ඒ දූවිලි ඔක්කොම සංසිඳෙනවා, සමනය වෙනවා, හාත්පස පේන්න ගන්නවා. මල් වරුසාවක් සදිසිව ඇදහැළුණ තථාගත ධර්ම ධාරාවෙන් ඔබේ හදවත සුවපත් කරගන්න. මේවා ඇහෙද්දී ඔබ ඔබේ ජීවිතයට ආදරය කරන්න. ඔබේ ජීවිතයට ඔබ ආදරය කරන්නේ නැත්නම් ලෝකෙ කිසි කෙනෙකුට ඔබ ආදරයක්, මෛත්‍රියක් දක්වනවා කියන එක පිළිගන්න බෑ. අත්තානං චේපියං ජඤ්ඤා නනම් පාපේන සංයුජේ. තමන්ට තමන් ආදරේ නම් පළමු කොට ඔබ මේ කායික වාචසික අකුසලයන්ගෙන් අත මිදෙන්න.
මේ දේවල් ඔබට නැවත නැවත ප්‍රකාශ කරනු ලබන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. සසර මහා දුකක බිහිසුණු විපාකය අනන්ත කාලයක් විඳලා තෙහෙට්ටුවෙන් මහා පිපාසයෙන් දුර මරු කතරක ඇවිදගෙන ඇවිල්ලා යාන්තම් තුරු සෙවනකට ආව වගේ මේ මිනිස් ජීවිතය. හැබැයි අවසන් වුණේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් ලැබෙනවා. මේ දහමෙන් ඔබේ හදවත සම්පහන්සනය කරගෙන මේ වැරදි වලින් අංශු මාත්‍රයක්වත් තබා ගන්නේ නැතුව ප්‍රහාණය කරන්න පුළුවන් නම් මේ ජීවිතේ, ඒ පැවිදි ජීවිතය අහෝ මොනතරම්නම් ශාන්තද සුන්දරද. ඒ ගිහි ජීවිතේ මොනතරම්නම් වටිනවද. එවන් මනුස්ස ජීවිතයක් ලෝකේ පරම පූජනීයයි. එනිසා මේ දේවල් ඔබේ සැනසීම වෙනුවෙන් ඔබ පෙර කළ පිනකට ඔබේ කන් දෙකෙන් ඇහෙන්නේ. එනිසා මේ බණපදේ ඔබ වෙනුවෙන්මයි බුදුරජාණන් වහන්සේ වදාළේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ උත්තම දේශනාව තුළ වාචසිකව සිද්ධවන්නා වූ වැරදි දෙස බලලා යම් කල්යාණ මිත්‍රයෙක් අපට තෝරා පහදා දෙනවා ඔය දේවල් කරන්න එපා කියලා. පින්වතුනි, අතිපූජනීය ස්වාමින් වහන්සේ අපට සිටින පරම කල්යාණ මිත්‍රයා භාග්‍යවතුන් වහන්සේනි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ දේවල් දේශනා කරානේ අකුරක්වත් අඩු නොවන ආකාරයෙන්. එනිසා අපි හැමෝම මේ භාග්‍යවතුන් වහන්සේට අපම්මන සෙනෙහසක් ආදරයක් දක්වන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේගේ උදාර උතුම් ගුණ මිහිර සිහි නොවන යම් මොහොතක් වේනම් ජීවිතේ ඒක අවාසනාවන්ත මොහොතක් ලෙස සලකන්න. බුදුරජාණන් වහන්සේ ගැන සිහිවෙන සෑම නිමේෂයක්ම අතිශයින් වාසනාවන්ත මංගල මුහුර්තයක් ලෙස සලකන්න. ඔබ ඉදිරියට ගමන් කරනකොට ඔබ මවා බලන්න ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේ සක්මන් කරන හැටි. ඔබ වටපිට බලනකොට බලන්නේ භාග්‍යවතුන් වහන්සේ ගහක් යටට වෙලා බද්ධ පරයන්කයක් බැඳගෙන රැස් විහිදෙන ශරීරයෙන් නිහඬ සාන්ත සමාධියෙන් වැඩ සිටින හැටි. ඔබ බලන්නේ භාග්‍යවතුන් වහන්සේ දන් වළඳන ආකාරය. ඔබ බලන්න භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ආකාරය. ඔබ බලන්නේ බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම් දනව් සැරිසරා උපශාන්ත මහරහත් උතුමු පිරිවරාගෙන වඩින හැටි. නින්දාවෙන් ප්‍රශංසාවෙන් අමුතු සැලවීමක් නෑ. සැපයේදී දුකේදී අමුතු වෙනස් වීමක් නෑ. ලාභයේදී අලාභයේදී අමුතු කම්පනයක් නෑ. හැමදාකම එකම උපශාන්ත විලාසයකින් අකම්පිත තේජසකින් වැඩහිටි ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එහෙම හිතද්දී ඔබට ඔබේ ජීවිතය નિરાයාසයෙන්ම මහ පුදුමාකාර සාන්ත ඉසව්වක් වෙත අරන් යන්න පුළුවන්. පින්වතුනි, බුදු ගුණය තරම් ලය පහන් කරන වෙන එකම දෙයක්වත් ලෝකේ නැහැ. මහරහතන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණය ඉහළින්ම අවබෝධ කරගන්නවා. අනාගාමී උතුමන් වහන්සේ, සකදාගාමී උතුමන් වහන්සේ, සෝතාපන්න උතුමන් වහන්සේලාට බුදු ගුණ ඉහළින්ම වැටහෙනවා. එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය ඔබත් ඔබේ ජීවිතයම් පමණකින් හෝ අවබෝධ කර ගැනීම පිණිස වෙහෙසෙන්න, උත්සාහවත් වෙන්න. බුදු ගුණ හඳුනන හදවත පොහොසත් හදවතක්. බුදු ගුණ දන්නෝ ලොව සදාකල් හි සැනසෙන්නෝමයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් දහමෙන් ජීවිතය සුවපත් කරගන්න තව දින කීයද තියෙන්නේ? නොබෝ කලකින් ඔය ජීවිතය අහිමි වෙලා ගිහිල්ලා දහම නෑහෙන තැනක උපන්නොත් කාගේ අනුශාසනාවක් අනුවද සිත කය වචනේ හික්මවන්න බලාපොරොත්තු වෙන්නේ? කවුද ඔබට එදාට අකුරෙන් අකුර පදයෙන් පදේ මහ කරුණාවෙන් තෝරලා දෙන්නේ? එදාට ඔබට පුළුවන් වේද ධර්ම දානයන් ලබා දෙන්න? එදාට ඔබට පුළුවන් වේද මේ විදියට මේ ඇහෙන බණපදයේ ශ්‍රවණය කරන්න? ඔබම හිතන්න. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න හිතන විදිය දේශනා කළා. ඊට අනුව ඔබ හිතලා ඔබේ ජීවිතය සකස් කරගන්න. හොඳට බලන්න. ගත කළා වගේ නෙමෙයි, ඊ타ත්ම සීමිත කාලයක තව ගත කරන්න තියෙන මනුස්ස ලෝකේ. මේ බණපදය ඇහෙන අවුරුදු 10ක පුංචි පුතෙක් පුංචි දුවෙක් ඉන්නවා නම් හිතන්න ඕන, ඉදිරි දස වර්ෂය මට ඉදිරි තවත් දස වර්ෂයක් ගත කරගන්න ලැබෙයිද, ජීවත් වෙන්න ලැබෙයිද කියන්න බෑ. අවුරුදු 20ක කෙනෙක් නම් කල්පනා කරන්න. දැන් අවුරුදු 20ක් ගත කළා, තවත් අවුරුදු 20ක් මට ජීවත් වෙන්න ලැබෙයිද කියන්න බෑ. අවුරුදු 30ක කෙනෙක් නම් කල්පනා කරන්න. දැන් අවුරුදු මම 30ක් ජීවත් වුණා, තව අවුරුදු 30ක් නම් කිසිසේත්ම මට ජීවත් වෙන්න ලැබෙයිද කියන්න බෑ. මේ විදිහට තමන්ගේ ජීවිතය ගැන හොඳට බලන්න. අල්ප වූ ස්වල්ප වූ නොතිර වූ ජීවිතයක් ලබාගෙන මහා කාලයක් වගේ හිතලා, නොමැරෙන අය වගේ හිතලා, කිසිදා නොදිරන අය වගේ හිතලා
ඔබ කටයුතු කරනවා නම් ඒක මහා අන්ධකාරයක්. එනිසා පින්වතුනි අදම මෙකී ආකාරයෙන් සිත කය වචනය හසුරුවා ගන්න බලන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි කායිකව ප්‍රහාණය කළ යුතු අකුසල් දහම් කායිකවමයි ප්‍රහාණය කළ යුත්තේ වාචසිකව නෙමෙයි. වාචසිකව ප්‍රහාණය කළ යුතු අකුසලයන් වාචසිකවමයි ප්‍රහාණය කළ යුත්තේ කායිකව නෙමෙයි. වාචසිකව ප්‍රහාණය කළ යුතු අකුසල් දහම් 4ක් වාචසිකව ප්‍රහාණය වුණොත් එයාගේ වචනය ශාන්ත වෙනවා, උපශාන්ත වෙනවා, සංවර වෙනවා. එයා කතා කරන්නේ සත්‍ය වචනමයි. එයා කතා කරන්නේ අන් අය බිඳුවන වචන නෙමෙයි, අන් අය සමගි කරවන වචන. එයා කතා කරන්නේ දෙතිස් කතා නෙමෙයි, දස කතා. එයාගේ ජීවිතේ එයාගේ වචනය බොහෝ කාලයක් රාව ප්‍රතිරාව දෙන වචන බවට පත් වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සුවඳ හමන මුවමඩලෙන් පිට වෙච්ච මේ වචන අපි අද කොච්චරනම් ගෞරවයෙන් නැවත නැවත දේශනා කරනවද? නැවත නැවත අහනවද? නැවත නැවත මේව අනුස්මරණය කරනවද? හැබැයි ඒ කාලේ හිටපු කාමයන්ගෙන් උමතු වෙච්ච අය කතා කරපු එකම වචනයක්වත් අපි සිහි කරන්නේ නැහනේ. ඒ කාලේ හිටපු උදවිය නොයේ ගීත කියන්නේ නැති, නර්තන දක්වන්නේ නැති, අල්ලාප සල්ලාප කතා කරන්නේ නැති, උසුළු විසුළු කතා කරන්නේ නැති, දෙතිස් කතා ඕන තරම් කතා කරන්නේ නැති. ඒකම දෙයක්වත් අපි සිහි කරන්නේ නැහනේ. ඒවා සැබවින්ම පළක් ඇති දේවල් නොවන නිසා ඒවා සිහි කිරීමෙන් ලැබෙන සැනසීමක් නැහැ. හැබැයි මේ උත්තම බුද්ධ වචන ගෞරවයෙන් එක්ක බුද්ධ වචනයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පා සමකොට සලකන්නේයි. මේ වගේ තියෙන්නේ සත්‍යමයි. මේ වගේ තියෙන්නේ පරම සත්‍යමයි. මේ වගේ ලබා දෙන්නේ ලෝකයකට සැනසීමක්මයි. ජන සමාජයක් සුවපත් කරනවා. රට රාජ්‍යයන් සුවපත් කරනවා. ලෝකයන් සුවපත් කරනවා. සක්වල සුවපත් කරනවා. අනන්ත සක්වල සුවපත් කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා කායිකව ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළහම වාචසිකව ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළහම එයා කායිකවත් සංවර වෙනවා, වාචසිකවත් සංවර වෙනවා. මොන තරම් ලස්සන චරිතද මේ ලෝකෙට බිහි කරන්නේ. බුදුරජාණන් වහන්සේ සුපිපි සුවඳ මල්ගොමුවක් සේම රමණීය වූ ආහ්ලාද ජනක පාරිශුද්ධ චරිතයන් මේ ලෝකයට මේ මිහි මඩලට දායාද කරන්නේ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ. කතමේච භික්කවේ ධම්මා නේව කායේන පහතබ්බා නොවාචාය පඤ්ඤාය දිස්වා පහතබ්බා. මහණෙනි කයිනුත් වචනේනුත් ප්‍රහාණය නොකළ යුතු, එහෙත් ප්‍රඥාවෙන් දැක දැක හඳුනා දැන ප්‍රහාණය කළ යුතු අකුසල් දහම් තියෙනවා. ඒ මොනවාද? ලෝභෝ භික්කවේ නේම කායේන පහතබ්බෝ නොවාචාය පඤ්ඤාය දිස්වා පහතබ්බෝ. ලෝභය නම් වූ අකුසල ධර්මය ප්‍රහාණය කළ යුත්තේ කයින් හෝ වචනයෙන් නෙමෙයි. එය ප්‍රඥාවෙන් දැකගෙන දැනගෙන ප්‍රහාණය කළ යුතුයි. ලෝභය නම් වූ ස්වභාවය හටගන්නවා සිතේ ලෝභ මූල අකුසල් දහම් හැටියට. ඒ ලෝභ මූල අකුසල චිත්තෝත්පාදයන් පහළ වෙනකොට මේ උත්තම ධර්මය දන්න කෙනා මේ ලෝභයයි කියලා හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරනවා. ඒ ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරන්න තමන්ට තනියම බෑ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම ලබන්නම ඕන. ලෝභය දුරුවන විදිහට නිර්ලෝභීව හිතන්න පුරුදු වෙන්නට ඕන. ලෝභය ප්‍රහාණය වන ආකාරයෙන් සිත හුරු කරන්නට ඕන. ලෝභයට ප්‍රතිවිරුද්ධ නිර්ලෝභී ධර්ම ශක්තියක් ගොඩනගන්නට ඕන. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ දානය, සීලය, නෙක්ඛම්මය අනුදැන වදාරනවා. ඒ අනුව පුහුණු වෙනකොට ලෝභය ටිකෙන් ටික ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිහට ලෝභය ඇතිවන ආකාරය, ලෝභය දුරුවන ආකාරය දැකගෙන දැනගෙන හඳුනා දුරු කිරීම පිණිස කටයුතු කරනවා නම් අන්නේ කටයුතු කිරීම සිද්ධ වන්නේ මානුෂිකවයි. පළමු කොට ලෝභ මූල අකුසල චිත්තෝත්පාදයන් හදවතේ පහළ වෙලා දෙවනුව තමයි ඒ සමගම එය කායිකව වාචසිකව ක්‍රියාත්මක වෙන්නේ. එනිසා මේ මානසික සංවරය ඇති කරගත්තොත් සැබවින්ම මේ භාවනාව ලෝභය දුරු කිරීම පිණිස ගනු ලබන උත්සාහය කුමක්ද? කාය භාවනාවක් වෙනවා, චිත්ත භාවනාවක් වෙනවා. ද්වේෂය දුරු කිරීම පිණිස ගනු ලබන උත්සාහය සැබවින්ම භාවනාවක්. එනිසා මේ බුද්ධ ශාසනය තුල තියෙන සෑම කටයුත්තක්ම භාවනාවෙන් අන්‍ය වූ දෙයක් නෙමෙයි. මේ සමස්තයම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පුද්ගලයෙකුගේ හැසිරීම රටා හැටියට දේශනා කරන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෝහය කියන්නේ මානසිකව හටගන්නා අකුසල ධර්මයක්. මේ මෝහය දැනගෙන දැකගෙන හඳුනා
ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරන්නට ඕන. මේවා ඊ타මත්ම ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝභය මුල් වෙලා පහළවන චිත්තෝත්පාදයන්, මෝහය මුල් වෙලා පහළවන චිත්තෝත්පාදයන්, ලෝභය හා සමගාමීව පහළවන මෝහය, මෝහය හා සමගාමීව පහළවන ලෝභය, මෝහයත් සමග පහළවන ද්වේෂය, ද්වේෂයත් සමග පහළවන මෝහය, මේ මෝහයෙන් ලෝභයට ද්වේෂයට ලබා දෙනු ලබන අනුබලය, මේ විදිහට මේ අකුසල් දහම් අතර පුදුම අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඒ අන්තර් සම්බන්ධය කැඩිලා බිඳිලා ඉහිරිලා යන විදිහට හිතන්න පුළුවන් වුණොත් අන්න යා අකුසල ජය ගැනීම පිණිස කුසල භාවනාවක් සිද්ධ කරන ශ්‍රාවකයෙක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ බදාරනවා ක්‍රෝධය කියන්නේ එබඳු ඌම අකුසල ධර්මයක්. එය දැනගෙන දැකගෙන ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්නට ඕන. ඊළඟට උපනාහය කියන්නේ බද්ධ වෛරය හිතේ ඇති වෙනවා. තමනුත් අනුනුත් දෙපිරිසම පිච්චිලා යනවා, නැසී වෙනසී යනවා. එනිසා උපනාහය කියන කාරණය දුකකට හේතුවක් කියලා දැක දැක ප්‍රඥාවෙන් හඳුනා ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට මක්ඛ කියලා කියන්නේ ಗುಣ මකු බව. ಗುಣ මකු බව හිතක ඇති වුණාම එයා කතා කරන වචන වලින් ගුණවතුන්ගේ ಗುಣ මැකෙනවා. ಗುಣ මැකෙනවා කියන එකෙන් අදහස් කරන්නේ යත්තන්ගේ ಗುಣ නැති වෙනවා කියන එක නෙමෙයි. නමුත් එයත්ගේ කීර්ති නාමයට හානි සිද්ධ වෙනවා. එනිසා හොඳට විමසා බලන්න කතා කරන වචන වලින් අන් අයගේ විද්‍යමාන වන ගුණයන් මැකෙනවා නම් එවන් වචන කතා කරන්න එපා. ඒක ඔබට හොඳ නෑ. ඒ වගේම ඔබ කතා කරන වචන වලින් තව කෙනෙකුගේ හිත රිදෙනවා නම් ඒක කරණ සුඛ නැත්නම්, හෘදයාංගම නැත්නම්, ප්‍රේමණීය නැත්නම්, ඒ වචනේ ග්‍රාම්‍ය ස්වභාවයක් උසුලනවා නම්, හීන ස්වභාවයකින් යුක්ත නම් එබඳු වචන කතා කරනවා තියා හිතන්නවත් එපා. ලේසි වන්නේ නෑ අකුසල විපාකයට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දවසට. සතර අපායේ නිරා දුක කියන්නේ හුදු කතාවක් නෙමෙයි, සත්‍ය වශයෙන්ම විඳින්න සිද්ධ වෙන දෙයක්. මේ මොහොතේ පවා මේ මහා පොළොවේ මැද අවීචි මහා නිරය විතරක් පැසෙන සංඛ්‍යාව ගණන පතහකින් කිව නොහැකි. දිනකට අවීචි මහා නිරයට වැටෙන සංඛ්‍යාව වචනය වර්ධවාගෙන සංඛ්‍යා පතහකින් කිව නොහැකි තරම් බුදුරජාණන් වහන්සේ මේ හැම දේම කරුණාවෙන් තෝරලා දීලා තියෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් හැටියට ඔබේ ජීවිතයට ආදරය කරනවා නම්, ඔබේ ජීවිතයේ සැනසීම බලාපොරොත්තු වෙනවා නම් මේවා හොඳට පිළිපදින්න, ආදරයෙන් පිළිගන්න, සිතේ තබා ගන්න, ඇසුරු කරන අයට කියලා දෙන්න, දහම් සුවඳ ලෝකෙට බෙදා දෙන්න. ඔබ යහපත් ලෙස ජීවත් වෙලා පෙන්වන්න. ලෝකය ඔබ ආදර්ශයක් කර ගනීවි. ඔබ නිසා බොහෝ දෙනෙක් නිවැරදි වේවි. ඔබෙහි නියමුවා වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබූ ආභාෂය ඇති සත්පුරුෂයෙක් වෙන්න ලෝකයට. ලෝකයෙන් එන කෙනෙහෙලිකම්, රැවුම් ගැරවුම් මැද නොසෙල්වී සිටින්න ඔවුන්ට මෙත් සිත වඩන්න. කිසිවෙක් හා කිසිම මොහොතක නොගැටී ඉන්න පුළුවන් නම් අන්නේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතයෙන් බොහෝ දේවල් අරගෙන තම ජීවිතය සකස් කරගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූන් වහන්සේ ලෙස ඉතිහාසගත වෙන්නේ ඒ ඓතිහාසික කාර්ය භාරය එක දශමයක්වත් අඩු නොකර සිද්ධ කරපු නිසාමයි. පින්වතුනි, කායිකව හෝ වාචසිකව හෝ මානසිකව පිළිබිඹුවන අකුසල ධර්මයෝ තෝරා පහදා දෙන්නට නම් ඒ අකුසල් දහම් පිළිබඳ හරිහැටි අවබෝධයක් ඇතිව ඒ අකුසල් දහම් ප්‍රහාණය කරන ක්‍රමෝපාය දැනගෙන, ප්‍රහාණය වන අවස්ථාවන් අවබෝධ කරගෙන, ප්‍රහාණය වීම තුළින් සාක්ෂාත් වන පරමාර්ථය කුමක්ද කියලා දැනගෙන මේ සියල්ලම අවබෝධ කරපු කෙනෙකුට පමණයි මේ විදිහේ දහමක් දේශනා කරන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල ආකාරයෙන්ම සිද්ධ කරපු නිසායි මේ උතුම් දහම සිංහයෙකුගේ ගර්ජනාවක්සේ ඔබට ඇහෙන්න දේශනා කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, ලෝභය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මක්ඛ අනුන්ගේ ගුණ මැකීම, පලාස කියන්නේ එකට එක කිරීම. එකට එක කිරීම නම් වූ අකුසල ධර්මයක් හට ගන්නකොට, ද්වේෂ මූල සිත්වල පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැක ගන්නවා මේ ස්වභාවය දිනෙන් දින උත්සන්න වුණොත් ඉදිරියේදී මගේ සතිය ගිලිහිලා යනවා, ප්‍රඥාව ගිලිහිලා යනවා,
හිතන්න පුළුවන් හැකියාව නැති වෙනවා. මෝහාන්ධකාරයෙන් වැහිලා යනවා. එවිට මගේ ජීවිතේ බොහෝ අකුසල් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මුලින් හටගන්නකොට පාපී විතරක පාපී අකුසල චේතනා එව්ව දෙස හොඳ විපරමින් බලන්න. පින්වතුනි, පළමු කොට ඇතිවන අකුසල චිත්තෝත්පාදයන් සංවර කරගන්න පුළුවන් නම්, නතර කරගන්න පුළුවන් නම්, ඒක දුරදිග යන්නට නොගී හික්මවා ගන්න පුළුවන් නම් ඔබට හරි පහසුයි මේ අකුසලේ ජය ගන්න. රාගයක් වේවා, ද්වේෂයක් වේවා, වෙන යම් පෞකාර හැඟීමක් වේවා, ඊර්ෂ්‍යා සහගත සිතවිල්ලක් වේවා, මුලින් දැනෙන්න හට ගන්නකොට ඒ මොහොතේම උත්සාහවත් වුණොත් නැති කරලා දාන්න. ඒකට ආවඩන් නැතුව ඉන්න. එය වැඩෙන විදියට නොහිතා ඉන්න පුළුවන් නම් හරි පහසුයි අකුසලයේ ජය ගන්න. වැඩෙන්න දීලා බලාගෙන ඉන්න එපා. ඔබේ ශරීර අභ්‍යන්තරයෙන් කුමක් හෝ රෝගයක් තියෙනවා කියලා දැනගත්තොත්, ඔබේ ශරීරය ඇතුළතින් කුමක් හෝ රෝග කාරකයක් පැතිර යනවා කියලා දැනගත්තොත් ඔබ මොනතරම් කලබල වෙනවද? වෛද්‍යවරු වෙත යනවා, නොඑක ආකාරයෙන් ඒ වෙනුවෙන් වෙහෙසෙනවා, ධනය වියදම් කරනවා, දුර රට රාජ්‍යන්ට පවා ගමන් කරනවා වෛද්‍යවරුන් ප්‍රතිකාර සොයාගෙන. ඇයි මේ වැඩුණොතින් දන්නවා මේ කරජකය, මේ රූපකය මුළුමනින්ම ජරා ජීර්ණ වෙලා ව්‍යාධියට පත් වෙලා මැරිලා වැටෙනවා කියලා. ඔබ ඒ තරම් ආදරය කරනවා. මේ ඇහෙන හැම කෙනෙක්ම හොඳට හිතන්න. පුංචි අසමතුලිත බවක් මේ කයේ ඇති වුණොත් ඒ මොහොතේදීම කුමක් හෝ ප්‍රතිකාරයක් කරනවා. ප්‍රමාද වෙන්න තියලා බලාගෙන ඉන්නේ නැහැ. බොහෝ දෙනා ඒ ඉක්මන් වීම සිද්ධ කරනවා. හැබැයි ඔබේ හිතට අකුසල චේතනාවන් එනකොට ලෝභයක් එද්දී ගණන් ගන්නේ නැහැ. ද්වේෂයක් එනවා, ක්‍රෝධයක් එනවා, එකට එක කරන්න හිතෙනවා, මසුරුකම්, ඊර්ෂ්‍යාකම් කරන්න හිතෙනවා, මාන්නකාර හැඟීම් ප්‍රහාණය වෙනවා. ඒවා ඔහි වැඩෙන්න දෙනවා නම් ඔබ පුදුමාකාර විදිහට අසරණ වෙලා අර කායික රෝගයෙන් කය නැති වෙන්නේ මේ ජීවිතේ පමණයි. හැබැයි ඔය මානසික රෝගයන්ගෙන් ලෝභය නම් වූ, ද්වේෂය නම් වූ, මෝහය නම් වූ, ක්‍රෝධය නම් වූ, ගුණමකුකම නම් වූ, එකට එක කිරීම නම් වූ මානසික රෝගී තත්වයන් නිසා ඔබට කල්ප කීයක් විඳවන්න සිද්ධ වෙයිද? එනිසායි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කායික සුව පහසුවට වැඩි තැනක් දුන්නේ නැති ඉතිහාසයේ. ආරම්භක යුගයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා තබා ගම් නියම් ගම්වලට දම් දෙසමින් වැඩපු කාලේ සසුන්ගත වෙච්ච ස්වාමින් වහන්සේලා කොට්ටය වෙනුවෙන් පාවිච්චි කරේ රවුමට සකස් කරගන්නා ලද ලී කොටයක්. ඒ ලී කොටේ තමයි ඔළුවට තියලා පොඩි වෙලාවක් සැතපුනේ. ඒ කාලේ තා ඉක්මනින් මාර්ගඵලලාභින් වැඩි වශයෙන් බිහි වුණා බුද්ධ ශාසනයට. පස්සේ කාලේ මේ ලී කොට්ටය නැත්නම් මේ ලී කොටේ වෙනුවට පුළුන් කොට්ටේ ආදේශ වුණා. පුළුන් කොට්ටයක් පාවිච්චි කිරීම අකැප බවක් නෑ බුද්ධ ශාසනයේ හිස තබන්න. නමුත් ලී කොට්ටය පාවිච්චි කිරීම අතහැර දාලා පුළුන් කොට්ටයට පැමිණීම මාර්ග ඵලලාභීන් විශාල වශයෙන් අඩු වෙන්න හේතුවක් වුණා. ඔබ එහෙනම් මේ කාරණයෙන් හිතා ගන්න. ඔබේ ජීවිතේ යම් ಗುಣධර්ම නොවැඩීමක් තියෙනවා නම් ඒකට හේතු මොනවද කියලා. ලී කොට්ටේ අතහැරලා පුළුන් කොට්ටේ මගඵලලාභීන්ගේ පහළවීම අඩු කරන්නේ, වේගය අඩු කරන්න හේතු වුණා නම් අද වගේ කාලයක මේ තියෙන දේවල් වලට මුසපත් වෙලා කටයුතු කිරීම තුල මොන තරම් අගාධයකට මිනිස් సంతානය ඇද වැටෙනවද? මමිතයටපත් විය යුතු නෑ දිනෙන් දින උස්සන්න වන දේවල්, අකුසල මූලිකව ඇතිවන දේවල් දෙස ලෝකේ බලද්දී. එනිසා මේවා හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හැර රාග ගින්න නිවන්න වෙන සිසිලසක් ලෝකේ නෑ. ක්‍රෝධාග්නිය නිවන්නට වෙන සිසිලසක් ලෝකේ නෑ. මෝහාග්නිය නිවන්නට වෙන සිසිලසක් ලෝකේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මච්චරියම් භික්කවේන කායේන පහතබ්බානෝ වාචාය පඤ්ඤාය දිස්වා පහතබ්බං. මසුරුකම කියන ස්වභාවය තමන්ගේ දේවල් තව කෙනෙකුට දකින්නවත් දෙන්න කැමති නෑ. එහෙම අය ලෝකේ ඉන්නව බොහෝ සෙයින්. ඒ මසුරුකම කියන එකත් හොඳට දැක ගන්න, දැනගන්න. මෙය දුකටමයි හේතු වෙන්නේ. රැස් කරගෙන තබා ගන්න හැදුවට අරන් යන්න බෑ. එනිසා දානය තුලින් මසුරුකම දිනන්නට ඕන. එහෙම හිතලා දානි පුරුදු කරන කෙනා මසුරුකමින් සිත මුදවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පාපිකා භික්කවේ ඉස්සා නේම කායේන පහතබ්බා. පාපී අකුසලයක් නම් වූ ඊර්ෂ්‍යාව කායිකව හෝ වාචසිකව ප්‍රහාණය කළ යුතු තත්වයක් නෙමෙයි. පඤ්ඤාය දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කරන්නට ඕන. මෙතනදී තේරුම් ගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. ඊර්ෂ්‍යාව වේවා, මසුරුකම වේවා, ලෝභ දේශ මොහ මක්ඛ පලාස වේවා, මේ අකුසල් චේතනා සිතෙහි පහළ වුණාට පස්සේ මේවා දිගට වැඩෙන්න දුන්නොතින්
ඉන් අනතුරුව එයා කතා කරන වචන ක්‍රෝධ සහගතයි, ද්වේෂ සහගතයි, ඊර්ෂ්‍යා සහගතයි, මසුරුකමින් යුක්තයි. ඒ විදිහට කායික වාචික ක්‍රියාවන් දෙවන තුන්වන අධියරයේදී පහළ වෙලා ඒ අකුසල සිතිවිල්ල නිසා බොහෝ කාලයක් විඳවන්නට හේතු වන අකුසල කර්මයන් රැස් කර ගන්නවා. එනිසා මේවා හොඳට තේරුම්ගෙන ජීවිතය තුලින්ම අවබෝධ කරගන්න බලන්න. තමන්ගේ ඊර්ෂ්‍යාව, තමන්ගේ මසුරුකමයි තමන්ට දුකක් වෙන්නේ. අන් අය ඔබට ඊර්ෂ්‍යා කළා කියලා, අන් අය ඔබට මසුරුකම් කළා කියලා එයින් ඔබට වන හානියක් නැහැ. අනෙකුගේ හිතේ තියෙන ලෝභයෙන් හෝ ක්‍රෝධයෙන් හෝ ඔබට වන හානියක් නැහැ. ඔබේ සිතේ පහළ වන ලෝභය, ක්‍රෝධය, මසුරුකම, ගුණමකුකම, අකුසලයේ තමයි ඔබට දුකක් වෙන්නේ. කතමාච භික්කවේ පාපිකා ඉස්සාමි පාපී ඊර්ෂ්‍යාව. පාපී වූ ඊර්ෂ්‍යාව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මෙව්වා මේ ජන සමාජයේ ඕන තරම් ප්‍රකට වෙන දේවල්නේ. එනිසා මේවා ගැන නැවත ඉගෙන ගනිමින්, සාකච්ඡා කරමින් අවබෝධ කර ගැනීම නොකළොත් ඔබත් ඔබේ ලස්සන ජීවිතය අඳුරට වැටෙන විදිහට වැඩ කරගත්ත වෙනවා. එහෙම කරගන්න එපා. ඉදභික්කවේ ඉජ්ජති ගාපතිස්සවා ගාපති පුත්තස්සවා ධනේනවා ධඤ්ඤේනවා රජතේනවා ජාතරූපේනවා. මේ ලෝකේ ජීවත් වෙනකොට කෙනෙකුට පේනවා මිනිසුන්ට ධනය ලැබෙනවා, රන්ටිදී මසු කහවණු ලැබෙනවා, ගේ දොරේට ගඩම් යාන වාහන ලැබෙනවා, තනතුරු ලැබෙනවා, තත්වයන් ලැබෙනවා, කීර්ති නාමයන් ලැබෙනවා, පැසසුම් ලැබෙනවා, කිතුගොස් ජනනය වෙනවා. මේවා ඇහෙනවා, මේවා පෙනෙනවා, මේවා දකින්න තියෙනවා. ඒවා දකින්න ලැබෙනකොට කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා මේ ධනලාභය මොහුට නොවෙනවා නම් හොඳයි. මේ කීර්ති නාමය මොහුට නොවෙනවා නම් හොඳයි. මේ පැසසුම් ഘോഷා මොහුට එන්නේ නැත්නම් හොඳයි කියලා අන් අයගේ ලාභ සත්කාර දිහා බලලා ඒවා රුස්සන්නේ නැහැ. ඊර්ෂ්‍යාවෙන් සිතුවිලි පහල කරමින් අතුලාන්තයෙන් ඇවිලිලා ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පැවිද්දෙක් ඉන්නවා. ඒ පැවිද්දා ශ්‍රමණේක් වේවා, වෙනයම් බ්‍රහ්මණේක් වේවා. ඒ පැවිද්දට පේනවා තව ශ්‍රමණයන්ට, බ්‍රහ්මණයන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා, සිව්පසේ ලැබෙනවා, ඉහලින් ලැබෙනවා. ඔහුගේ හිතේ සිතවිල්ලක් පහළ වෙනවා මේ අත්තන්ට මේ ලාභ සත්කාර නොලැබෙනවා නම් හොඳයි කියලා. අන්න එකට කියනවා පාපී වූ ඊර්ෂ්‍යාව කියලා. මේ හිත ඇතුලේ පහළ වෙන ඒ ලාමක අකුසලයක්. එනිසා ඒට වැඩෙන්න දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පඤ්ඤාය දිස්වා පහතබ්බ. ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කරන්න කියලා. මෙව්වත් තව කෙනෙකුට ප්‍රහාණය කරවන්න බෑ. හොඳට මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් මඟ පෙන්වුවා, ප්‍රඥාවෙන් මඟ පෙන්වුවා. ඔබේ ජීවිතයට ගලපගෙන ඔබම උත්සාහවත් වෙන්න. සැබවින්ම එක්ක ලෝභ මූල සිතවිල්ලක් ජයගත්ත කියන්නේ ඔබ මහා ජයග්‍රාහකෙක්. මේක පාපී අකුසල විතරකයක් ජයගත්ත කියන්නේ කල්ප ගානක දුකක් අවසන් කළා. එක ක්‍රෝධ මූල සිතවිල්ලක් ජයගත්ත කියන්නේ කල්ප ගානක නිරේ වැඩලා විඳින දෙන දුකක් නැති කළා කියන එක මතක තබා ගන්න. ඒ නිසා මේ මොහොතේ ප්‍රහාණය කරන අකුසලය ඔබ අනාගතයේ අපම්මන සුවයක් වෙත යා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පාපී ඉච්ඡාවන් තියෙනවා මේ හිතේ පහළවන. මොනවද ඒ පාපී ඉච්ඡාවන් නැත්තම් බලාපොරොත්තු? ඉදබික්කවේ ඒකච්ච අස්සද්ධෝ සමානෝ සද්ධෝති මං ඥානෙයුන්ති ඉච්ඡති. මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ අශ්‍රද්ධාවන්තය, ශ්‍රද්ධාවක් නැහැ. හැබැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා මම ලෝකේ පිරිස මා ශ්‍රද්ධාවන්තයෙක් ලෙස හඳුනා ගනීවා කියලා. දුස්සීල ඇත්තෝ ඉන්නවා සීලවාති මං ඥානෙයුන්ති ඉච්ඡති. මම සිල්වතෙක් කියලා දැනගනීවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝකයේ ඇත්තෝ ඉන්නවා එහෙම උගත්කමක්, බහුශ්‍රත භාවයක් නැහැ. හැබැයි ඔහු බලාපොරොත්තු වෙනවා මම බහුශ්‍රතයෙක් කියලා මේ ඇත්තෝ දැනගන්නට ඕන කියලා. තමා සතු නොවන ගුණධර්ම, තමා සතු නොවන හැකියාවන් තමා සතුය කියලා අන් අයට අඟවන්නට උත්සාහවත් වන ඒ ස්වභාවයට කියනවා පාපී වූ ඉච්ඡාව කියලා. පාපී වූ ඉච්ඡාව. ඒ වගේම අකුසල් දහම් දුරු කිරීම පිණිස වීරයක් නැහැ. හැබැයි යා පෙන්වනවා මම අකුසල් දහම් ජය ගන්නට උත්සාහවත් වෙනවා කියලා. සැබවින්ම සතර සතිපට්ඨානෙහි සිහිය පුරුදු කරන්නේ නැහැ. භාවනා වඩන්නේ නැහැ. එයා පෙන්වනවා මම සතිපට්ඨානයට අනුව ඉන්නවා කියලා. ඒ වගේම සැබවින්ම කෙලෙස් ප්‍රහාණය වෙලා මගඵල ලැබලා නැහැ. අකීනාසවෝ සමානෝ කීනාසවෝ තිමංජානෙයුන්ති ඉච්ඡති. එයා රහත් වෙලා නැහැ, අනාගාමි වෙලා, සකදාගාමි වෙලා, සෝතාපන්න වෙලා නැහැ. හැබැයි යා බලාපොරොත්තු වෙනවා, යා අඟවනවා, යා පෙන්වනවා මම රහතන් වහන්සේ කෙනෙක් මම මගඵලලාභියෙක් කියලා. අයං උච්චති භික්ඛවේ පාපිකා ඉච්ඡා. මෙන්න මේකට දේශනා කරන බුදුරජාණන් වහන්සේ පාපී ඉච්ඡාව, පාපී බලාපොරොත්තුව, පාපී කැමැත්ත කියලා.
පාපිකා භික්කවේ ඉච්ඡා නේව කායේන පහතබ්බානෝ වාචාය මේ පාපී කැමැත්ත කයෙන් හෝ වචනයෙන් ප්‍රහාණය කළ යුතු තත්වයක් නෙමෙයි පඤ්ඤාය දිස්වා පහතබ්බා ප්‍රඥාවෙන් දැක දැක අවබෝධ කරගනිමින් මෙය නොමනා දෙයක් කියලා ප්‍රහාණය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා තංචේ භික්කවේ භික්කුන් ලෝභෝ අභිභුය්‍ය ඉරියෙත් ලෝභයෙන් යම් භික්ෂුවක් මැඩගෙන නම් ඉන්නේ දැනගන්න කියනවා මේ භික්ෂුව ලෝභයෙන් එතරවන ලෝභයෙන් නිදහස් වන ක්‍රමවේදය දන්නේ නැහැ. ලෝභයෙන් හිත මුදවා ගන්නා වැඩපිළිවෙල මෙයා දන්නේ නෑනේ කියලා හිතන්න කියනවා. තමන් ගැනමයි මේ හිතන්නට ඕනේ අන් අය ගැන නෙමෙයි ගිහියෝ වේවා පැවිදි වේවා. යම් කෙනෙක් ක්‍රෝධයෙන් එකට එක කිරීමෙන් ගුණමකු කමින් මසුරු කමින් ඊර්ෂ්‍යාවෙන් මේ පාපී ධර්ම වලින් මැඩිලා ජීවත් වෙනවා නම් ඒ ඇත්තෝ ඒ අකුසල් දහම් ජය ගන්නා පාර ක්‍රමය මාර්ගය දන්නෙත් නැහැ ඒව ප්‍රගුණ කළත් නැහැ. එනිසායි මේ අකුසල් දහම් වලින් නැහැවිලා ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන යම් කෙනෙක් ලෝභයට යට වෙන්නේ නැත්නම් ක්‍රෝධයට යට වෙන්නේ නැත්නම් මාන්නයට යට වෙන්නේ නැහැ. ඒ වගේ අකුසල් දහම් වලින් අභ්‍යන්තරයට බලපෑම් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ලෝභය දුරු කරන්න පිළිවෙත් පුරනවා. අකුසලය දුරු කරන්න පිළිවෙත් පුරනවා. කුසලය වඩන්න පිළිවෙත් පුරනවා. අන්න එහෙම කෙනෙක් ගැන දිහා බලලා දැනගන්න දැකගන්න කියනවා මෙයා අකුසල් තවන වීරියෙන් යුක්තයි. අකුසලය ජය ගන්නා උපාය ක්‍රමය මෙයා දන්නවා කියලා. එනිසා පින්වතුනි සැබෑ ජයග්‍රාහකයා කියලා කියන්නේ ලෝකයේ. මෙන්න මේ කියන ලද කායික ඌද වාචසික ඌද මානසික ඌද අකුසල ක්‍රියාවන් ප්‍රහාණය කරන කෙනාමයි. වෙන කිසිම කෙනෙක් ලෝකේ ජයග්‍රාහකයෙක් නම් නෙමෙයි. නොඑක් විදිහට ජයග්‍රහණයන් සමරන ලෝකයට මේ පණිවිඩය කියලා දෙන්න. ඔබ සැබෑ ජයග්‍රාහකයෙක් වෙන්නේ රාගය යටපත් කරලා රාගය ප්‍රහාණය කරපු දවසට. ක්‍රෝධය, මෝහය, මසුරුකම, ඊර්ෂ්‍යාව මේ කියපු අකුසල් දහම් යටපත් කරලා මුළුමනින්ම ප්‍රහාණය කරපු දවසට තමයි සැබෑ ජයග්‍රාහකයෙක් වෙන්නේ. ඒ ප්‍රතිපදාවේ හික්මෙන ශ්‍රාවකයාත් යම් ජයග්‍රහණයක් ලැබපු කෙනෙක්. එසේනම් මේ බණපදයේ ඇසෙන ඔබත් මහා ජයග්‍රහණයක් ලැබපු කෙනෙක් මේ වෙනකොට. හැබැයි මේ ජයග්‍රහණය අවජිතං කෛරා පරාජයක් නම් කරගන්න එපා. මේ ජයග්‍රහණය වඩාත් උසස් ජයග්‍රහණයක් බවට පත් කරගන්න. මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා ආයෙමත් අර සසර සාගරයේ ගිලෙන්න නම් හිතන්න එපා. යාන්තම් බිහිසුණු සසර සාගරයෙන් ඔළුව උඩට උස්සගත්තා. දැන් වටපිට බලන්න සූදානම් වෙන්න. ගොඩබිමක්, ලැබුම් මලක්, නොගිලෙන තැනක් හොයාගෙන යන්න බලන්න. ඒ සඳහා මේ කාලයයි. ඒ සඳහායි මේ බණපදය ඔබට ඇසෙන්නේ. අද මේ ධර්ම කතාවෙන් කියා දුන්නේ කායිකව කෙරෙන අකුසල්. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය, ගිහි කෙනෙක් හා සම්බන්ධව, පැවිදි කෙනෙක් හා සම්බන්ධවත් කායිකව කෙරෙන අකුසල් වේ නම් ඒවා කායිකවම ප්‍රහාණය කරන්නට උත්සාහවත් වෙන්න. වාචසිකව සිද්ධ වන අකුසල් වාචසිකව ප්‍රහාණය කරන්න උත්සාහවත් වෙන්න. ඒ වචන කතා නොකර ඉන්න බලන්න. එබඳු ක්‍රියා නොකර ඉන්න බලන්න. මානසිකව ජයගත යුතු, ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතු ලෝභය, මෝහය, ක්‍රෝධය, මසුරුකම, පලාසය මේ වගේ අකුසල් දහම්, ඊර්ෂ්‍යාව, මසුරුකම මේවත් දුරු කරන්න ඔබම උත්සාහවත් වෙන්න. මේ උත්සාහය කුමක්ද? සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩිමයි. නූපන් කුසල් දහම් උපදවා ගැනීම සඳහා උත්සාහවත් වීමයි. උපන් කුසල් දහම් අභිවර්ධනය සඳහා උත්සාහවත් වීමයි. මේ වෙනකොට උපන් අකුසල් දහම් යටපත් කරලා දුරු කරන්න උත්සාහවත් වීමයි. නූපන් අකුසල් දහම් නූපදවාලීම පිණිසම උත්සාහවත් වීමයි. එනිසා බුදුරජාණන් වහන්සේ මේ උත්තම දේශනාවෙන් වදාළේ ඔබට ඔබේ නිවන් මඟ පිරිසිදු කරගෙන නිවන් මගේ ඉදිරියටම යාම පිණිස වමනා කරන ප්‍රණීත ධර්මපරයායක්. මේ උතුම් දේශනාව කාය සූත්‍රය නමින් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ. ඔබ මේ ධර්මපරයාය නැවත නැවත ජීවිතයට ගලපා ගන්න, එමගින් මෙලොව පරලොව ජය ගන්න, සසරත් ජයගෙන මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් අත මිදෙන්න උත්සාහවත් වෙන්න. මේ ඇසූ දේශනා කළ ධර්මපරයාය ඒ උදෙසාම හේතු වාසනා වේවා කියලා අද මම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සිත්නෙත් අසපුවෙන් මෙකී මිහිරි බණපදය ඔබේ සමන් වෙත යා කරන්නට
බර පැන දරන්නේ ද අල්විස් පවුලේ සියලු දෙනා විදේශගතව ජීවත් වන මිත්‍රානන්ද මහත්මයා, චම්පා මහත්මිය එම දූ දරුවන් ඇතුළු. ඒ අත්තන්ගේ අරමුණ තමයි මිත්‍රානන්ද මහත්මයා, චම්පා මහත්මිය, දූ දරුවන් සහ ද අල්විස් පවුලේ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය දෙමව්පියන් ඇතුළු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, සුජීවත්ව වෙසෙන සියලු දෙනාට ආශිර්වාද කරන්න, ඒ වගේම ධර්ම ශ්‍රවණය කර ලක්වැසි ලෝවැසි හැම කෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. මේ උත්තම ධර්ම දානයේ එකේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දෙන බව ඒකාන්ත සත්‍යයක්. ඔබ සතුටු වෙන්න අපි අද ලෝකයකට මේ උතුම් ධර්ම දානය ලබා දුන්නා කියලා. ධර්ම දේශනා කිරීමෙන්, ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා ජනිත කරගත් මේ පින්පෙත් අප සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීහු දැක බලා අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජතුමා, සතරවරම් දෙව් රාජවරු ඇතුළු සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම සිතකටම සහනයක් වේවා. බණපදයේ ඇසූ ඔබ හැම දෙනාම සුවපත් වේවා. මේ උතුම් ධර්ම දානය ලබා දුන් සියල්ලෝ සුවපත් වෙත්වා. දෙවියන් සහිත ලෝකයට ශාන්ත සැනසීමෙන් නිවෙන මොහොත දක්වාම මේ උතුම් ධර්ම මාර්ගයේ නිරුපද්‍රිතව ගමන් කරගන්න මේ උත්තම ධර්මය ශාන්තියක්, ආශිර්වාදයක්, මඟ පෙන්වීමක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ධර්මානුශාසනාව ඔබව මං හිතන්නේ වහා හිසගිනිගත්තෙක් ඒ ගිනි නිවන්නට උත්සාහ දරන වාසේ මේ ගොහොරු සමාජයේ මේ ඉන්න පීඩා විඳින දුක්ඛිත සසරේ එතර කරන්නට පාදා දුන්නු මාර්ගයක්. ඒ මාර්ගයේ නියැලෙන්නට ඔබ යොමු කරපු දේශනාවක් බව අපි සතුටු සිතින් සිහිපත් කරන්නට ඕන. ඒ දේශනාව ශ්‍රවණය කර අපි ඊළඟට ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නේ. ධර්ම සාකච්ඡාව තුලත් යහපත් වූ ධර්මය ශ්‍රවණය කරන්නට සිත් පහදා රැඳෙන්නට ඔබට ආරාධනා කරනවා. පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා. මේ කරන සියලු කුසල ක්‍රියාවන් වහන්සේට ධර්මාවබෝධය පිණිසම පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් අරගෙන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් VIP show එක අට පාස්. හොඳයි, අපි නැවතත් අද දවසේ ඉරිදා සිඩ්නි දසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අදත් ඉරිදා සිඩ්නි අසපුව තුළ අපේ ජීවිතයට බලපාන අකුසලයන් පිළිබඳව හඳුනා ගන්නට යෙදුණු දේශනාවක් ශ්‍රවණය කළේ. ලෝභය අපිට කොතරම් බලපාලා තිබෙනවාද? අපි කොච්චර අපේ ජීවිත තුළ ඊර්ෂ්‍යාවාදී මේ තත්වයන් එක්ක අපේ ජීවිත අගාධයට ගෙනියනවා, නැත්නම් අපේ ජීවිත වෙනස් මාර්ගයකට හරවාගෙන තිබෙනවාද කියලා අපි වැඩි වශයෙන් අද වැඩසටහන තුළ ධර්මදේශනාව තුළ කාරණා දැන කියාගත්තා. අපි ධර්ම සාකච්ඡාව තුළ තවත් මේ අකුසල කර්මයන් පිළිබඳව අපට කොයි ආකාරයෙන් බලපානවද කියන කාරණේ පිළිබඳව තවත් විග්‍රහාත්මකව දැනගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අපේක්ෂාවෙන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොත නැවත වාරයක් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඉරිදා සිඩ්නි දසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කතිකාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ. අවසර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අර දේශනාවේදී සිහිපත් කරපු අපේ ජීවිත තුළ නොඑක ආකාරයේ කරන වැරදි පිළිබඳව, අපි ඒවා හදාගත යුතු ආකාරය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කළා. ප්‍රසිද්ධියේ වරදක් කරන්නේ නැතුව, නැත්නම් ප්‍රසිද්ධියේ වරදෙන් නොබැඳී හොරෙන් තනියම
කරන වැරදි බොහෝමයක් තිබෙනවා. අපිත් සමහර වෙලාවට සිල්වත්ව ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන්නට උත්සාහ දරන අවස්ථා තිබෙනවා. සාමාන්‍ය ගිහි සමාජය තුළදී විවිධාකාරයෙන් පන්සල් යනවා නිතිපතා. එතකොට උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. බොහොම කාරුණිකව හැසිරෙනවා. එහෙම පෙන්වුවට අපේ හිත තුලත් යම් යම් ආකාරයේ ඔය අපි කියන අපිට නොදැනුවත්වම වෙන්න පුළුවන් වර්ධේ වැදෙන අවස්ථා තිබෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි යම් ආකාරයේ පිටතට යම් දෙයක් පෙන්වා ඇතුළතින් කරන මේ වර්ධයට සමාවක් අපිට ලැබෙනවාද කියන කාරණයක් එක්ක. එහෙම නැත්නම් අපි ඒ යම් යම් දේවල් කරන විට සමහරුන් කියනවා මම මේක එච්චර හිතලා කළේ නැහැ. එහෙම නැත්නම් මම මේ වැඩි අවබෝධයකින් කරපු දෙයක් නෙමෙයි. ඒ වෙලේ අපු චේතනාවත් එක්ක කරපු දෙයක්. ඉතින් පස්සේ මට මේකේ බරපතලකම වැටහෙන්නේ නැත්නම් මේ වර්ධයේ ස්වභාවය දරුණුයි කියලා වැටහෙන්නේ පසුව කියලා. එහෙම තත්ත්වයක් තුළ ඒ වර්ධයට ලැබෙන කර්මයේ යම් ආකාරයේ හීනවීමක් තිබෙනවාද? එහෙම නැත්නම් අපිට හිතට හොරා කරන්නා වූ වැරදිවලට සමාජයට ලෝකයට ප්‍රසිද්ධ නොවුනාට අපට මොන ආකාරයෙන් බලපානවද කියන කාර්ය ධර්මානුකූලව විග්‍රහ කරලා සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. මොකද මිනිස් සමාජයේ වැඩි වශයෙන්ම වැරදි කරන සහ ඇතැම් වෙලාවට අපි නොහිතා කටයුතු කරනවායි කියන තැන ඉඳලා අපි කටයුතු කිරීම තුළ අපිට ඇත්තටම නොහිතා යම් දෙයක් කරන්නට පුළුවන්කම තියනවාද කියන කාරණයක් පැහැදිලි කරලම ඒ ප්‍රවේශය ලබා දෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. පින්වත් වරුණ ඇතුළු සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. වරුණ ඔය කාරණේ අහද්දී අහනකොටම මගේ හිතට ආවේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ චරිතයෙහි එහෙම නැත්නම් බෝසත් චරිතයෙහි වරුණ ඔය සෑම ප්‍රශ්නයකටම උත්තර තියෙනවානේ. මට මතක් වුණා වරුණ ඔය ප්‍රශ්නය අහනකොට මේක කතාවක්. මම කෙටියෙන් කියන්නම්. අප මහබෝසතාණන් වහන්සේ පෙර ජීවිතයක කුමාරයෙක් හැටියට ඉපදිලා තක්ෂලා නුවරට ගිහිලා ශිල්ප ඉගෙන ගන්නවා. ශිල්ප ඉගෙනගෙන ඉතා දක්ෂයි මේ කුමාරයා. ඉතින් දැන් දිසාපාමොක් ආචාර්යතුමාගේ දියණියක් ඉන්නවා සුරූපී කුමාරියක්. දැන් දිසාපාමොක් ආචාර්යතුමාට උවමනා වුණා ඒ පිරිසේ ඉන්න අවංකම කෙනාට, ඒ කියන්නේ අකුසලයට පාපයට බයම කෙනාට දුව දෙන්න ඕන කියලා. ඒ දුව දුන්නට පස්සේ ඉන්න අනතුරු ඒ කුමාරයා තමයි දිසාපාමොක් තනතුර උසුලන්නේ. ඉතින් ඒ ආචාර්යතුමා කිව්වා මේ කුමාරවරු ආමන්ත්‍රණය කළා මගේ දුව බොහොම තරුණයි, දැන් ඇයව විවාහ කළ දෙන සුදුසු කාලයයි, නුඹලා තුලින් කෙනෙකුට මම ඇයව සරණ පාවා දෙනවා. හැබැයි නුඹලා ඇයට තෑගි භෝග ගේන්න ඕන කිව්වා. ගෙවල් වලට ගිහිල්ලා ඒ ගේන තෑගි භෝග කවුරුවත් දැනගන්න බෑ කිව්වා. අම්මා දැනගන්නත් බෑ, තාත්තා දැනගන්නත් බෑ, ඥාතින් දැනගන්නත් බෑ, කිසිවෙකුටත් හසු නොවන විදිහට තෑගි භෝග ගහලා දෙන්න කිව්වා. ඉතින් දැන් මේ කුමාරවරු ගිහිල්ලා අම්මගේ තියෙනවා, අම්මගේ රත්තරන් බඩු සමහර අය හොරෙන් ගත්තා, තාත්තගේ තියෙන මුදල් හොරෙන් ගත්තා. ඒ ආදි වශයෙන් හැබැයි දැනගන්න නැති වෙන තමයි ගත්තේ වරුණ. ඊට පස්සේ අප මහබෝසතාණන් වහන්සේ නිවසට ගිහිල්ලා කිසි දෙයක් නැතුව හිස් අතින් ආවා. දැන් අනිත් කුමාරවරු ඔක්කොම ගෙනල්ලා එක එක තෑගි භෝග අර කුමාරිකාවට දෙනවා. කුමාරිකාව ඉදිරියෙන් තබනවා. සමහරව රත්තරන් බඩු, සමහරව කැවිලි පෙවිලි එක එක જાතිය දේවල්. ඉතින් දැන් මේ ඔක්කොම තෙව්වට පස්සේ කුමාරයා අප මහබෝසත් කුමාරයා හිස් අතින් ඉන්නකොට අහනවා ආචාර්යතුමා ඇයි ඔබ පමණක් හිස් අතින්? මේ දෝ කුමාරිකාවට ඔබ කැමති නැද්ද? ඒ වෙලාවේ මහබෝසත් කුමාරයා ප්‍රකාශ කරනවා ආචාර්යයන් වහන්සේ මට කිව්වේ කිසිම කෙනෙකුට නොපෙනෙන විදිහට දේවල් ටිකක් අරන් එන්න කියලානේ. ඒ වෙලාවේ ඒ උතුමා ප්‍රකාශ කරන වරුණ මේ ලෝකෙ මිනිසුන්ට හොරෙන් පව්කම් කරන්න පුළුවන්, හැබැයි දෙවියන්ට හොරෙන් පව්කම් කරන්න බෑ කියනවා. ඒගොල්ලෝ දකිනවා කියනවා මේ කරන දේ. ඒ නිසා මට මේ පාප කර්මයට රහස්ගත තැනක් ආවීවා යදිවාරහෝ ප්‍රසිද්ධිය හෝ රහසේ හෝ කරන්න තැනක් මට පේන්නේ නැහැ. ඒක නිසා මට එහෙම ගේන්න බෑ කිව්වා කාටවත් නොපෙනෙන්න. ඒ වෙලාවේ කුමාරිකාව ලබා දෙන්නේ අප මහබෝසත් කුමාරයාට. ඉතින් මම කිව්වේ දැන් වරුණ අහපු ප්‍රශ්නයත් එක්ක මිනිස්සු හෝ වේවා කවුරු හරි කෙනෙක් මේ සත්ව ලෝකේ උපන්න පාපයක් අකුසලයක් කරනවා නම් ඒක කරන්නේ සැඟ වෙලාද එලිපිටද කියන එක අදාළ නැහැ. විපාකයේ අඩු වැඩි වෙන්න කරන්නේ එලිපිටද සැඟ වෙලාද කියන එක අදාළ වන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා හීනං ධම්මන්න සේවෙය්‍ය. පහත් දේවල් නම් කරන්න මෙපා. පමාදේන නසංවසේ, ප්‍රමාදයත් එක්ක ඇසුරු කරන්න මෙපා. මිච්ඡා දිට්ඨින් නසේවෙය්‍ය නසියා ලෝක වඩනෝ. මිසදිටුවක් ඇසුරු කරන්න මෙපා. සොහොන් වඩන කෙනෙක් වෙන්න එපා සංසාරේ කියලා. ඒ නිසා අසාගෙන ඉන්න පින්වත් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඔය හිත ඇතුලේ සමහර වෙලාවට අපි මෙහෙම කතා කරාට අපේ ජීවිතවල අපේ හිතවල නොයෙක් ලාමක පාපී සිතුවිලි ඇති වෙනවා වරුණ. සිතුවිලි ඇති වෙලා ඒ දේවල් සමහර වෙලාවට කාය කර්ම බවට වචී කර්ම බවට පත් වෙනවා.
මේවා එකපාරට මේ අකුසල මහෝඝය මේක මහා සැඩ පහරක් වගේ වරුණ එකපාරට නවත්තන්න පුළුවන් කියන එක නෙවෙයි මේ කියන්නේ. මේක ටික ටික ක්‍රමානුකූලව මේ ධර්මයේ දැනගෙන දැන් ඔබට මේ ධර්මයේ ඇහෙනම මේ ධර්මයට අනුව ලැජ්ජා බය පිහිටුවාගෙන උවමනාවක් ඇති කරගන්න මම පාපයෙන් නිදහස් වෙන්න ඕනි. මම මිනිස් ලෝකයට ආපු කෙනෙක් මහා ජයග්‍රහණයක් ලැබපු කෙනෙක්. ඒ නිසා මම ලාමක දේවල් එක්ක එකතු වෙන්නේ නැහැ. මම හැම තැනකම උත්සාහවත් වෙනවා ප්‍රසිද්ධියේ අය ළඟට සැඟවිලාත් මම ඉන්න සෑම මොහොතකම අකුසලයේ ජය ගන්න, කුසලයේ වඩන්න. අන්න එහෙම හිතුවත් වරන ඕන වෙලාවක මේ හිත හදාගන්න පුළුවන්. අනිත් එක අනවද්‍ය සුඛය කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ මම නිවැරදි කෙනෙක් කියලා ඇතිවන සැපය, සතුට. එතකොට වරුණ කොයි විදිහට පාප කර්ම කළා තිබුණත්, අකුසල් කර්ම කළා තිබුණත්, සැඟවිලා කළා තිබුණත්, එලපිට කළා තිබුණත් අවස්ථාවක් එනවා ඔය කරපු දේවල් සිහි වෙන. අන්න එදාට කාටවත් ලෝකේ බේරෙන්න බෑ මොනම දෙයකින්වත්. එයින් අදහස් කරන්නේ මම මේවා විපාක පිණිස ඉදිරිපත් වන වෙලාවට කාටවත් බේරෙන්න බෑ. එනිසා මහබෝසත් උතුමන් වහන්සේ අතින් පවා සිද්ධ වෙච්ච ඇතැම් වැරදි වලට විපාක ලැබුණා නම් ඔබ මා වගේ සාමාන්‍ය කෙනෙක් ගැන හිතන්නවත් දෙයක් නැහැනේ. ඒ වගේම වරුණ මෙතන සිහි කරන්න තියෙන වටිනාම දේ තමයි අපේ මහබෝසතාණන් වහන්සේ නියත විවරණ ගත ජීවිතේ පටන් සමහර වැරදි සිද්ධ වෙලා තියෙන හැබැයි සත්‍යයට අනුව ජීවත් වුණා. බොරු කියන්න ගියේ නැහැ, මිනිසුන්ව රවට්ටන්න ගියේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස නම් ගමන් කරන්නේ යම් කිසි කෙනෙක් එයා ඒකාන්තයෙන් සත්‍යවාදී වෙන්නට ඕනි. අවංක කෙනෙක් වෙන්නට ඕනේ. අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ න අන්තලික්ඛේ න සමුද්ධ මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස යත්තට් හිතෝ නප්පස හේය මච්චෝ කියලා වරුණ. ඒක ඉතාල වැදගත් කාරණයක්. ඔබ අහපු ප්‍රශ්නයත් එක්ක මේ මහා පොළවේ හෝ එහෙම නැත්නම් අහසේ හෝ මහා සාගරේ හෝ කොතනක හරි ගිහිල්ලා සැඟවිලා බේරෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් කරපු පව්කම් වලින් එහෙම තැන මම දකින්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවානේ. එහෙමයි. එනිසා වරුණ කරන දේවල් වලට අනිවාර්යෙන් විපාකයක් කරන හැමෝම පවට බය වෙන්න ඕනි. පවට බයවීම තමයි ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න හේතු වන මූල ධර්මය. පවට බයවීම. ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් වේවා, ගිහියත් එක් වේවා හදවතින් ඇති කර ගන්න ඕනි ගුණයක්. හිතන්නට ඕනි මේ ශික්ෂාපද නිසා මම ආරක්ෂා වෙනවා කියලා නෙමෙයි. එහෙමයි. ශික්ෂාපද කියන්නේ වරුණ වැටක්, ඒක වතියක්. ඒ කියන්නේ එතනින් එහාට ගියොත් ඒ සීමාව උල්ලංඝනය වුණොත් එයා දුස්සීලෙක් වෙනවා. ඒ වැට ළඟට යන්න කලින් වරුණ හිතන්න පුළුවන් වෙන්න ඕනි. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මුල් අවුරුදු 20 පුරාවට ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා ශ්‍රී මුඛ පද්මේ. එකම ශික්ෂාපදයක්වත් පැනෙන්නේ නැහැ. ශික්ෂාපද උවමනා වුණේ නැහැ පනවන්න. භික්ෂුන් වහන්සේලා එහෙම ශික්ෂාපද තුල කොටු කරන්න උවමනා වුණේ නැහැ. ඒ උතුමෝ අතින් කිසිම වැරද්දක් සිද්ධ වුණේ නැහැ. අර මුල් අවුරුදු 20 පහ වුණාට පස්සේ තමයි ශික්ෂාපද පනවලා වත්තක් හන්දයන් දේශනා කරලා විවිධාකාර ක්‍රමෝපායන්ගෙන් අධ්‍යාචාරයන් වළක්වන්නට භාග්‍යවතුන් වහන්සේ සිද්ධ වුණේ වරුණ. සෝනස දැන් එතකොට ඒ අවුරුදු 20කට පසුව ශික්ෂාපද පනවන්නට බුදුරජාණන් වහන්සේට හේතු වුණේ කාලයත් එක්ක මේ තිබෙන්නා වූ විනය ශික්ෂණය යම් ආකාරයකට විනාශ වී යාම හේතු වෙන්නේ. එතකොට අද වන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම මොන වගේ තත්වයකට පත් වෙලා තිබෙනවද මේ කාලයත් එක්කද? එතකොට යම් යම් වැරදි වලට පෙළඹෙන්නේ මිනිස්සු නැත්නම් බුදුරජාණන් වහන්සේ දැන් මුල් කාලයේදී එහෙම විනය පනවන්නට අවශ්‍යතාවයක් නොඋනේ ඇයි ස්වාමීන් වහන්සේ? එහෙම විශේෂත්වයක් තිබෙනවද? තිබෙනවා වරුණ. දැන් බුදුරජාණන් වහන්සේ මුල් කාලේ භික්ෂුන් වහන්සේලාගේ විනය හැටියට ඔය ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා කරුණු ටිකක් පමණයි දේශනා කළේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සියලු පවපයන් කරන්නේ පාසබ්බ පාපස්සකරණං කුසලස උපසම්පදා ගාථා වරුණ අහලා තියෙන අන්නේ ගාථාව දේශනා කරන භික්ෂුන් වහන්සේලාට නිතර නිතර. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන භෝජනයේ මාත්‍රාව දැනගෙන වළඳලා ඈත සේනාසන ඇසුරු කරමින් නුඹලා වාසය කරන්න, නුඹලා අධිචිත්තය හොඳට වඩන්න ආදී වශයෙන් මේ ඊට සීමිත අවවාද ප්‍රමාණයක් ලබා දෙනවා. මේ සංඝ සංස්ථාව නැත්තම් මේ බුද්ධ ශාසනයට භික්ෂුන් වහන්සේලා පැමිණිලා පිරිස් වශයෙන් මේක වැඩෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය පිරිස් වශයෙන් විපුල වෙන්න පටන් ගත්තා. පස්වග ස්වාමීන් වහන්සේලාගෙන් පටන් අරගෙන ඒ දිශාවලින් සුවිශාල පිරිස් ශාසනයට ඇතුල් වුණා. බාවාරි තාපසතුමාගේ පිරිස 16000ක් එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙනවා. ඉතින් වරුණ මේ වගේ සුවිශාල පිරිස් ශාසනයට ඇතුල් වෙනවාත් සමගම මේ පිරිස් අතර විසම අදහස් තියෙන අයත් හිටියා. එහෙමයි. අන්නේ විසම අදහස් තියෙන අය පිරිස් අතර අර්බුද ඇති කළා. අන්න එතකොට අවශ්‍ය වුණා භාග්‍යවතුන් වහන්සේට අනිත් අයගේ යහපත පිණිස. ඒ කියන්නේ සිල්වතුන්ගේ යහපත පිණිස. ඒ වගේම සිල්වතුන්ට අනුග්‍රහ කිරීම පිණිස, සිල්වතුන්ට මේ ධර්ම මාර්ගය සුරක්ෂිත කරන්න, ඔවුන්ගේ ගමන් මගට බාධා නොවෙන්න ශික්ෂාපද පනවන්න සිද්ධ වුණා. ඒ වගේම දුම්මකූනම් පුග්ගලානම් නිග්ගහාය කියනවා. ඒ කියන්නේ
වැරදි කරන අයට නිග්‍රහ කරන්නටත් භාග්‍යවතුන් වහන්සේ රෝමවුනා වුණා. ඒ කියන්නේ නිග්‍රහ කරනවා කියන්නේ වැරදි කරන අයට වැරද්ද පෙන්වලා දෙන්න. පේසලානම් බික්කුණන් අනුග්‍රහය වරුණ. ඒ කියන්නේ සිල්වත් ස්වාමීන් වහන්සේට අනුග්‍රහ කරන්න ඕමනා වුණා. එතකොට ශික්ෂාපද පැනෙවුවා භාග්‍යවතුන් වහන්සේ. ඊළඟට විනය අනුග්‍රහය. ඒ කියන්නේ බොහෝ කාලයක් විනය ශාසනය පවත්වන්න, බුද්ධ ශාසනය පවත්වන්න. එහෙමයි. අද දැන් මේ ලංකා ධරණී තලයේ මේ මහ පොළවේ කෝටියක් සංවර සිල් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා තාම ඉන්නවා. පිණ්ඩපාතෙන් යැපෙන, තුන් සිවුර දරන, දුෂ්කටයක්වත් වෙන්ට නොදී රකින්නට උත්සාහවත් වන අය ඉන්නව වරුණ. ඒ ඇයි අද එදා ශික්ෂාපද ටික පනවපු නිසා. දැන් ඇහුවේ ඇයි මේ ශික්ෂාපද පනවන්න මූලික හේතු කියලා එකක් තමයි පිරිස් වශයෙන් වැඩි වීම. එතකොට පිරිස් වශයෙන් වරුණ ඕන තැනක පිරිස් වැඩි වෙන්න ප්‍රශ්න ඇති වෙනවා කියන එක අපිට ප්‍රකටයිනේ. යම් ආයතනයක වේවා, එහෙම නැත්නම් පාසලක වේවා, එහෙම නැත්නම් ගෙදරක වේවා, පිරිස් එන්න වැඩි වෙනකොට ප්‍රශ්න වැඩි වෙනවා. ඒකට හේතුව පිරිස් වැඩි වෙනකොටම අර විසම අදහස් තියෙන පුද්ගලයෝ මේ පිරිස් අතරට එනවා. දෙවන කාරණේ තමයි වරුණ ලාභ සත්කාර ලැබෙන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේලාට පුදුම විදිහට ලාභ සත්කාර ලැබෙන්න පටන් ගත්තා. ලාභ සත්කාර ලැබෙනකොට කොටසක් මේවට වසඟ වුණා. ගිජු වුණා. ඊට පස්සේ සමහර සීමාවන් උල්ලංඝනය කරලා ලාභ සත්කාර ලබන්නට උන්වහන්සේලා කටයුතු කළා. අන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ සිද්ධ වුණා ශික්ෂාපද පනවන්න. ඒ වගේම වරුණ චිරරාත් ප්‍රඥතාව. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා ශාසනයට ඇවිල්ලා කල් පරණ වීම. ඒ කියන්නේ උපසම්පදාවෙන් වස් 10 20 30 40 යනකොට වරුණ සමහර විට මේ ස්වාමීන් වහන්සේලාට අර මගඵලලාභයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිස පිළිවෙත් නොපුරනකොට ශාසනය ඇතුලේ කල් පරණ වෙනකොට විවිධාකාර විසමාචාරයන් පැන නගිනවා. දැන් ශාසනයේ අරමුණ එකම අරමුණ වරුණ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු කිරීමනේ. එතන වැරදුනොත් නේ සුගතියට යන්න පාර භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ මේ ජීවිතේ වැරදුනොත් සුගතියට යනවා මේ මාර්ගේ. සුගතියට යනවා. එතකොට ඒ සඳහා තමයි මුළු බුද්ධානුශාසනාව මම මේ කියන්නේ ගිහි පැවිදි අපි හැමෝටම. එතකොට ඒ විදිහට පනවපු ශාසනයට ආපු කෙනෙක් ඒ අරමුණෙන් පිට කටයුතු කරනකොට වරුණ ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ ශාසනික එහෙම තමයි ප්‍රශ්න ඇති උනේ. එහෙමයි. ඇත්තටම බුද්ධ ශාසනය කියන්නේ වරුණ සුනීල පොකුණක්, පිවිතුරු පොකුණක්. ඒ පොකුණ කලඹන්න බෑ, කැළඹුවාට බොර වෙන්නේ නැහැ, ඒකේ මඩ නැහැ. හැබැයි එන අය ඉන්නවනේ. ඒ අයගේ කැළඹිච්ච මානසිකත්වයන් නිසා මේ ශාසනය ඒගොල්ලන්ට රෝහණය වෙන්නේ නැහැ. ඒකයි මෙතන වෙන්නේ. ඉතින් මේ ලාභ සත්කාර වැඩිවීම, ශාසනයට ආපු අය කල්පරණ වීම, ඊළඟට බාහුසත්‍ය මහාන්තතා කියන එකත් වරුණ බලපෑව ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා ඇසූ පිරූතෙන් වැඩිවීම. ඇසූ පිරූතෙන් කියන්නේ ශික්ෂාපද ගැන හොඳට දැනගත්තා, ධර්මපරියායන් දැනගත්තා. දැන් වරුණ මුල් කාලේ තියෙනවා දැන් එක ශික්ෂාපදයක් පැනෙවුවට පස්සේ දැන් මේ සමහර භික්ෂුන් වහන්සේලා ඒ ශික්ෂාපදය නොකැඩෙන්නත් අර වැරද්ද කරන්නත් හේතු හොයනවා. අර වැරද්ද ඒ ශික්ෂාපදය නොකැඩෙන විදිහට වැරද්ද කරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ හොයනවා. හොයලා ඊට පස්සේ එහෙම කරනවා. චබ්බගේ වික්ෂුන්ගේ වික්ෂුන්ගේ බුදුරජාණන් වහන්සේගේ වරුණ මහා කරුණාව දැනගන්න විනය ඉගෙන ගන්නම් වෙනවා. වරුණ මොන්නම ශාස්ත්‍රවරයෙක්වත් එහෙම අනුකම්පාවක් දක්වලා නැහැ. කරන වැරදි වලට ශික්ෂාපද පැනෙවුවා. කිසි කෙනෙක් ඒ ගෙදර යවන්න, මෙයාව සිවුරු හැරලා යවන්න කියලා එහෙම කිව්වේ නැහැ. පුදුම අනුකම්පාවක්. ඒ අනුකම්පාව දැන් චන්න ස්වාමීන් වහන්සේ අපිට බ්‍රහ්ම දණ්ඩනීය දෙන්න කිව්වේ මාගේ පරිනිර්වාණයෙන් අනතුරුවනේ. ඒ තරමින් ඒ කියන්නේ වරුණ මේ සම්බුදු කරුණාව වචන වලින් කියන්න බෑ, අවාච්‍යයි. ඉතින් එහෙම ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙකුගේ සිරි මුව මඩල දිහා බලාගෙන වැරද්දක් කරන්න හිතුණාද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි වරුණ මේ මනසක අකුසල ධර්ම ඇති වුණාට පස්සේ පාපී සිතුවිලි පහළ වුණාම මේ ශාස්ත්‍රෝන් වහන්සේ පේන්නේ නැහැ. මෙච්චර මහේශාක්‍ය උතුමන් වහන්සේ කෙනෙක් ඉදිරියේ ඉඳගෙන කරන්න පුළුවන් ද කියන්නේ වැරදි? කරන්න බෑ. නමුත් මෝහය, රාගය, ද්වේෂය ඇති වුණාට පස්සේ අන්ධ කරන, අචක්කු කරන කියනවා, පඤ්ඤා විඝාත කියනවා. අන්ධ කරනවා, යා අන්ධෙක් කරනවා, ප්‍රඥාව නැති කරනවා, එයාව අගාධයට ඇදලා දානවා. එනිසා වරුණ මුල් කාලේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මුල් අවුරුදු 20 තුල කිසිම උපද්‍රවයක් නැහැ. නිරබ්බුදෝ භික්ඛු සංඝෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ. අපගත කාලකෝ කියනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කිසිම ලප කැලලක් නැහැ මේ සංඝ සංස්ථාවේ මේ කාලේ. මම හරිම සතුටින් ඉන්නේ මේ සංඝයා ගැන කියනවා. එහෙමයි. ඔන්න වරුණ කාලයත් එක්ක අර ප්‍රශ්නත් එක්ක ඔන්න ශික්ෂාපද පනවන්න සිද්ධ වුණා. දැන් අද වෙනකොට වරුණ තියෙන తত্ত্বය දවස් දෙකකින් ඇති වෙච්ච මේ පරිවර්තනයක් නෙමෙයි, කාලයක් තිස්සේ. පුදුමය කියන්නේ මේවා ඔය ඇත්තෝ සාදුකාර දෙන්න ඕනි. එදා ඉඳන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාව, සම්බකාමී මහ රහතන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව, මොග්ගලී පුත්තිස්ස ස්වාමීන් වහන්සේ තුන්වන ධර්ම සංගායනාව, මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටේ තුපාරාමයේ ළඟ සිද්ධ කරපු ධර්ම සංගායනාව ආදී වශයෙන් මේ හැම දෙයකින්ම වරුණ ථේරවාදය සුරක්ෂිත කළානේ.
සුරක්ෂිත කරලා විනය වරුණ එකම ශික්ෂාපදයක්වත් වෙනස් වෙන්න නොදී. දැන් මේ අද කවුරු හරි ගිහි ගෙදරින් අයින් වෙලා ඇවිල්ලා සසුන් ගත වුණොත් එයාට කරන්න පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. කිසිම තැනක් අඩු වෙලා නැහැ. අද පවා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා උපාසක උපාසිකාවෝ දහස් ගණනින් ලක්ෂ ගණනින් දායාද කරන පිවිතුරු ධර්මයක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයට එන කෙනෙකුට විනය පිටක නැත්නම් සාමාන්‍ය ගිහියන් වන අපට අපේ ගුණ ධර්මයන් එහෙම නැත්නම් අපේ විනය මේවා හරි අවශ්‍යම දේවල් බවට පත් වෙලා තිබෙන ඒ තුල තමයි එහෙමනම් ධර්ම අවබෝධයට නිසි මාර්ගය සැකසෙන්නේ. අනිවාර්යයෙන්ම වරුණ. විනයෙන් තොරව සීලයෙන් තොරව ලැබෙන සමාධියක් නැහැ. සමාධියෙන් තොරව ලැබෙන ප්‍රඥාවක් නැහැ. සීලං සමාධත්තාය සමාධිය ප්‍රඥාව පිණිස. සීලේ සමාධිය සමාධිය ප්‍රඥාව පිණිස. ඔය ත්‍රිත්වය වරුණ එකකට එකක් සම්බන්ධයි. ඒ කියන්නේ සීලය සමාධියට හේතු වෙනවා, සමාධිය සීලයට හේතු වෙනවා. සීලය ප්‍රඥාවට හේතු වෙනවා, ප්‍රඥාව සීලයට හේතු වෙනවා. එක ශ්‍රද්ධා සිතිවිල්ලක් උපදිනවා නම් යමෙකුගේ හදවතේ ඒ ශ්‍රද්ධා සිතිවිල්ල මඟඵල නිවන පිණිස ඒකාන්තයෙන් හේතු වෙනවා. එනිසා විනය කියන එක ඇති කරගන්නට ඕනි හෘදයාංගම. මම නම් කියන්නේ අපි ගිහි පැවිදි අපි හැමෝම අපි හිතමුකෝ දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් කුටියක් ඇතුළට වෙලා දොරවල් වහගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ බොහොම නිදහසේ කුටිය ඇතුළට වෙලා ඉන්නවා. අන්න එතනදි වරුණ එකම අකුසල් පිටිවිල්ලක්වත් එන්න දෙන්නේ නැතුව හිත පවත්වන්න පුළුවන් නම් එතකොට කොහොමත් කාය කර්ම සංවරයි, වචී කර්ම සංවරයි. එතකොට බ්‍රහ්මයෙක් ඉන්නවා වගේ. යතහා ඒකෝ තතහා බ්‍රහ්මා. අහලා තියෙනවනේ. තනියෙන් ඉන්නවා කියන්නේ බ්‍රහ්මයෙක් එක බ්‍රහ්මයෙකුගේ වාසයක් වරුණ ඒක. මේ අපි ඇත්තටම ආවීවා යදිවා රහෝ ප්‍රසිද්ධිය හෝ වේවා සංගවිලා හෝ වේවා අකුසල් කරන්නේ නැතුව හිත හදාගන්න ආත්ම සංගමය ඇති කරගන්න දමනය ඇති කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒක කරන්න පුළුවන් දෙයක් අපිට උවමනාව ඇති කරගත්තොත් මම පාපයෙන් වෙන් වෙනවා අකුසලයෙන් වෙන් වෙනවා කියලා ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. එතකොට ඇතිවන අභිමානය, සතුට, ප්‍රීතිය, සොම්නස වරුණ ඇත්තටම දැසට කඳුළු වෙනවා. හුදකලාව ඉඳගෙන මම මෙහෙම ජීවිතයක් ගත කරන කෙනෙක්, මට මෙහෙම සතුටක් තියෙනවා, මම අද මැරුණත් මගඵල ලැබුවේ නැත්තම් මම යන්නේ සුගතියෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සුගතියට යනවා කියන එක අභියෝගයක් වෙන්න බෑ. මේ සුගතියට යනවා කියන එක වර්ණනා කරන්නෙත් නෑ. සවනස සුගතිය ගැන ඔබ වහන්සේ සිහිපත් කරන නිසා මට ඔබ වහන්සේගෙන් දැනගන්න දැන් සමහරු අරමුණු කරන්නේ සුගතිය. මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන අපි ඇත්තටම සුගතියද අරමුණු කළ යුත්තේ නිවනද? නිවන අරමුණු කරගෙන යන ගමන තුල ඒ සුගතිය ඉබේම සාක්ෂාත් වෙන්නට අවකාශය තියෙනව නේද? අපේ බොහෝ බෞද්ධයන් අපි දකින්නේ සුගතිය අරමුණු කරනවා. බුදුරජාණන් වහන්සේ චේතෝ කිල කියන ධර්මපරයාය වදාරනවා අඤ්‍යතරං දේවනිකායම් පනිදාය බ්‍රහ්මචරියං චරති. යම් භික්ෂුවක් හරි ගිහි කෙනෙක් හරි අසවල් දිව්‍ය ලෝකයට යන්න ඕනි කියලා හිතාගෙන බ්‍රහ්මචර්යාව රකිනවා. ඒක වරුණ අගයන්නේ නැහැ. ඒක භාග්‍යවතුන් වහන්සේ චේතෝ කිලයක් හිතේ උලක් හැටියට සැලකන්නේ, චේතෝ විනිබද්ධයක් හැටියට සැලකන්නේ. එයා මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්න බැරිව යම් තැනක පැටළුණා. එයා බ්‍රහ්මචර්යාව රකින්නේ දේවනිකායකට යන්න. ඒක අගයන්නේ නැහැ. හැබැයි භාග්‍යවතුන් අපි දේවතානුස්සති කියලා භාවනාව ගැන දේශනා කරනවා. එතන කරන්නේ වරුණ දෙවියන්ගේ තියෙන ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා ආදී ගුණ ටික තමන්ගේ ජීවිතේ තියෙනවද කියලා බලනවා. අපි හැම වෙලාවකම මේ ශාසනය තුළ බලාපොරොත්තු විය යුත්තේ සසර දුක අවසන් කිරීමමයි. සසර දුක අවසන් කිරීමම එකම අරමුණ ගෙනගෙන කටයුතු කරනකොට ඒ දේ මේ ජීවිතේ කරගන්න බැරුණොත් එයා මරණින් මත්තේ ඒකාන්තයෙන් සුගතිය යනවා. එනිසා සුගතියට යන්න ඕන කියලා බ්‍රහ්මචර්යාව රකින්න එක හෝ ධර්මයේ පුරුදු කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හැම දුක් නසා දමා සියලු කෙලෙසුන් ජය ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධයටම මාගේ මේ දානය, සීලය, භාවනාව, මේ ත්‍රිශික්ෂා පෙරීම හේතු වේවා කියලාමයි ගිහි පැවිදි අපි හැමෝම හිතන්න ඕනි. ඒක ප්‍රධාන ප්‍රමුඛ අරමුණ කරගෙනයි වරුණ අපි පිළිවෙත් පුරන්නට ඕන. එහෙම කරන කෙනෙකුට කවදාවත් සුගතිය අහිමි වෙන්නේ නැහැ. හැබැයි සුගතිය විතරක් අරමුණු කරගෙන ඉන්න කෙනෙකුට වරුණ ඊට පස්සේ එයා පින්ටස් කළොත් එයා සුගතිය උපදී. හැබැයි මේ සසර ගමනත් එක්ක බැලුවහම මේ කල්ප වශයෙන් කියන්න බැරි අතීතයක් තියෙන, කල්ප වශයෙන් කියන්න බැරි ඉතිහාසයක් තියෙන අපි හැමෝම නොගිය සුගතියක් නැහැනේ වරුණ. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ. එහෙමයි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට හැර අනිත් හැමතැනකටම ගියා කියලා. ඉතින් ඒ නිසා වරුණ අපි වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට තථාගතයන් වහන්සේ වදාළේම ඒකාන්තයෙන්ම මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම වෙනුවෙන්ම ප්‍රතිපත්ති පුරන්න කියලා. එහෙමයි. ස්වාමීන් වහන්සේ තව ඔබ වහන්සේට මුලින් ධර්ම ගැටලුවේදී මා ඔබ වහන්සේගෙන් විමසා සිටපු කාරණාව තව චුට්ටක් මට පැහැදිලි කරගත්තොත් වඩාත් වැදගත් වෙයි කියලා හිතනවා. ඔබ වහන්සේ සිහිපත් කරපු ඒ ධර්ම කාරණාවටම අදාළව
යම් කෙනෙක් කියනවා නම් අපි හිතාමතා නෙමෙයි මේ වැරද්ද කළේ. මට එච්චර ලොකු ඒ ගැන චේතනාවක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් ඒ වැරද්ද කරන වෙලාවේ කිසි දෙයක් මතක නැහැ. මං ක්ෂණික ඇතිවුණු යම් චේතනාවක් හින්දායි කළේ. ඒක මේ චේතනාව අකුසලයට බරව පවත්වාගෙන කරපු එකක් නෙමෙයි. මෙහෙම කියන අවස්ථා තිබෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට අපට චේතනාවකින් තොරව යම් වැරදක් කරන්න හැකියාවක් තිබෙනවා. එහෙම නැත්නම් අපිට චේතනාවකින් තොරව අපේ අතින් වැරද්දක් වෙන්න ඉඩ කඩක් තිබෙනවාද කියන කාරණය මට පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. පින්වත් වරුණ, චේතනා පහළවීමකින් තොරව කිසිම වැරද්දක් නෙවෙයි මොනම කර්මයක්වත් සිද්ධ කරන්න බෑ. චේතනාව කියන චෛතසික ස්වභාවය අවියෝජනීයයි. ඒ නිසා දැන් කෙනෙක් කියනවා මම මේකෙච්චර දැනුමක් තේරුමක් ඇතිව නෙමෙයි කළේ කියලා. වරුණ ඒක ඒ තරම්ම භයානකයි. ඒ ස්වභාවය වැරද්ද ගැන දැනගෙන කරනවට වඩා භයානකයි. ඒන් අදහස් කරේ දැන් වැරදක් ගැන දැනගත්තාම වරුණ දන්නවා මේකට විපාකයක් තියෙනවා. මගේ මේ හැඟීම් උත්සන්නයි. ඒක නිසා තමයි මම මේ වැරද්දට පෙළඹෙන්නේ. නමුත් මේක කරන මට හෙට දවසේ කඳුල තමයි උරුමය කියලා එයා දන්නවා වරුණ. අර දැනුමක් තේරුමක් තියෙන කෙනෙක් ගිනි පුළඟුවක් අල්ලනවා වගේ. දන්නා බව දන්නවා. ඒ වගේම දැන් කවුරු හරි කෙනෙක් මට මේක තේරුනේ නෑ, මෙහෙම මේ නිසයි මට මම මෙච්චර හිතුවේ නෑ ආදී වශයෙන් කෙනෙක් කියනවා නම් වැරද්දක් කළා. ඒක ඔහු තේරුම් ගන්නට ඕනේ. එහෙම කියන කෙනා ඒක බරපතලයි. ඒයින් අදහස් කරන්නේ මෝහය ඒ තරමින්ම උත්සන්නයි කියන එක වරුණ. එනිසා රාගෝ දෝසෝ මදෝ මෝහෝ ලෝකේ අති බලා භුසා කියනවනේ. රාගය, ద్వේෂය, මදය, මෝහය කියන මෙන්න මේ කාරණය මේ අතිශයින් ප්‍රබලයි. මේවා ඇති වුණාම ප්‍රඥාව නැති කරනවා. අර මං කලින් කිව්වා වගේ. ඉතින් වරුණ, ඒ වගේ අවස්ථාවක හැම කෙනෙක්ම තේරුම් ගන්නට ඕන පළමු කොට සති සංවරයෙන්, ඥාන සංවරයෙන්, කන්ති සංවරයෙන් මේ ජීවිතයේ සෑම තැනක්ම, සෑම ඉරියව්වක්ම, සෑම හැසිරීමක්ම, සෑම අවස්ථාවක්ම මනාව ප්‍රඥාවෙන් හසු කර ගන්නට ඕන. ඉවසලා සංවර වෙන්න ඕන තැන ඉවසලා සංවර වෙන්න ඕනේ. ඊළඟට වීරියෙන් සංවර වෙන්න ඕන තැනක් තියෙනවා වරුණ. ඒ කියන්නේ සමහර අකුසල් දහම් වෙනවා හිතට. ඒව ආවහම කෙනෙකුට හිතා ගන්න බෑ. ලොමු දැහැ අරගෙන දාඩියේ වැగిරිලා පුද්ගලයා විකෘති වෙනවා වරුණ. සමහර ද්වේෂ සහගත සිතිවිලි එහෙම ආවහම. එතකොට ඒ වගේ වෙලාවට ඉවසීමෙන්ම, අදිෂ්ඨානයෙන්ම, අකුසල් තවන වීරියෙන්ම යටපත් කරන්නට ඕනේ. ඒ වගේම සතිය උපදවලා තබාගෙන ඒ අවස්ථාවේ මම කොතනද ඉන්නේ, මොනවද කරන්නේ, මම කාගේ කවුද, එහෙම හිතන්නට ඕනි වරුණ. සත්තු මහාන්තතා පච්චවෙක්කනතා. අපි හැමෝම හිතන්නේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්, එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ලෝකේ සාමාන්‍ය මිනිස්සු මේ ගැටි යනවා වගේ, ඇලි යනවා වගේ, පැටලි යනවා වගේ. සාමාන්‍ය මිනිස්සු අකුසලයක් එක්ක වෙලිලා ඉන්නවා වගේ මම යන්න හොඳ නැහැ. මං ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ බොහෝම ඉහළින් දේශනා කළේ. එදා ඒ භාග්‍යවතුන් වහන්සේ මං ගැන දේශනා කරපු දේ මගේ ජීවිතේ තියෙනවද කියලා මේ අපි බලන්න ඕනි වරුණ. මේ හැම දෙයක්ම වරුණ හොඳට තේරුම් ගනිද්දි මට හිතෙන දේ තමයි මම පුද්ගලිකව කියන කාරණයක්. බුදුරජාණන් වහන්සේ අපෙන් දුරස්තයි කියලා හිතපු ගමන් අපි තනි වෙනවා. පවට බය නැති වෙනවා, ලැජ්ජාව නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ කිසිම දුරස්ත බවක් නැහැ වරුණ අපෙන්. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැඩියානේ අවුරුදු 2500කට එහා පැත්තේ කියලා මෙහෙම හිතුවොත් වරුණ වරදිනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩිය බව සැබෑව. හැබැයි වරුණ ඒ වදාළ ධර්මය අද අපිට මේ ඇහෙනවනේ. භාග්‍යවතුන් වහන්සේ වදාළනේ මාගේ ඇවෑමෙන් මාගේ ධර්මයේ ශාස්ත්‍රස්ථානයේ නුඹලාට අවශ්‍ය කරන කටයුතු සියල්ල සිද්ධ කරලා දෙනවා කියලා. ඒක ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ අපි දකිනවා. අන්න හරි. එතකොට වරුණ දැන් හැම වෙලාවකම භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් වරුණ මේක හැම මොහොතකම හිතේ තියෙන්න ඕනි. මම ජීවත් වෙන්නේ වැඩ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ ඉන්න ආරණ්‍යයමයි. මම වැඩ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න පන්සලේමයි. අන්නේම හිතන්න ඕනි වරුණ. එහෙම හිතුවොත් දැන් වරුණ ඔන්න හිතන්න දැන් අපි බෝමලුවක් ළඟින් වඩිනවා කියලා හිතන්නකෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සැබවින් මේ බෝධීන් වහන්සේට ජීවමාන රූපයෙන් හිටියානම් අපි බලන්න ඕනි මම එතනින් වඩිද්දී ඒ විදිහටමද වඩින්නේ. වික්ෂුවක් ඇරෙනා මම බලන්න ඕනි. එතනදී මම සිවුර පොරවනවාද? එතනදී මම ඉදිරියටද යන්නේ? පිටුපසටද යන්නේ? එතනින් මම උගුර පාදයිද? අන්න ඒව වර්ණ හොඳට බලන්න ඕනි. දැන් ඒ කාලේ හිටපු ස්වාමින්වහන්සේලා වර්ණ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා කියන සංඥාවේ උතුමන්ගේ තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ ගෞරවය හදවතේම තබා ගත්තා. මේක ගිහි අයටත් එහෙමයි, පැවිද්දන්ටත් එහෙමයි. මේ සංඥාව හොඳට ප්‍රබල වුණොත් මම නම් හිතන්නේ කිසිම පාපයක් යාට කරන්න බෑ. දැන් අපි හිතමුකෝ මහා සෑය සමුද්‍ර ළඟට, රුවන්වැලි මහා සෑය සමුද්‍ර ළඟට අපි යනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියලා හිතන්න වරුණ. ඔය යන දහස් ගණනකින් මම හිතන්නේ සියලු දෙනාම පාහේ දනින් වැටෙනවා. දකින දුටු මානේ කිසිම සැකයක් නැහැ. දැන් වෙලා තියෙන අපට මේ සංඥාව හිතට ගන්න තරම් ශ්‍රද්ධාවෙන් පොහසත් නැහැ, සතියෙන් පොහසත් නැහැ, ධර්මඥානයක් නැහැ. ඒකයි වරුණේ වෙලා තියෙන්නේ. ඒ නිසා ජීවමාන සංඥාව හිතට හොඳට අරගෙන
බුදුරජාණන් වහන්සේත් එක්කම ජීවත් වෙන්න බලන්න වරුණ තව බොහොම පොඩි කාලයයි මේ හැමදේම කරන්න තියෙන්නේ. එහෙමයි සනාස. වහන්සේට බොහොම පිං මේ කාරණා අපිට පහදා දීම සම්බන්ධව. මොකද අපි මේ ආතුර වුණු සමාජයක් අප දකින්න සමාජය තුළ ලෝභය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, වෛරය මේ හැම දෙයක්ම අපේ හිත තදින් වෙලාගෙන තිබෙන කාලයක් මේක. හැබැයි අපේ පිනකට අපේ මහා වාසනාවකට අපිට ධර්මය අහන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේලා ස්වාමින් වහන්සේලා ඒ ධර්මය ආරක්ෂා කරගනිමින් අපට හොඳ නරක පහදා දෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවක පවා අපි ඇතැම් වෙලාවට කටයුතු කරන ආකාරය දිහා බැලුවාම හිතේ කොතරම් දුකක් කලකිරීමක් ඇති වෙනවද? බෞද්ධයෝ විදිහට අපිට මෙච්චර වාසනාවක් තිබිලා අර කනා තමන්ගේ පය හැපෙන මැණික දකින්නේ වගේ අපිට මෙච්චර වටිනා වූ ධර්මයක් තිබිලා ඒ ධර්මයේ නිසි ප්‍රතිඵල ලබා ගන්නට, නිසි ප්‍රයෝජන ලබා ගන්නට අපි කටයුතු කරලා තිබෙනවාද කියලා අපි අපේම හෘද සාක්ෂියෙන් විමසා බලමු. වැඩි ඈතකට යන්න ඕනේ නැහැ. තව තැන්වල ගිහිල්ලා අහලා බලන්න ඕනේ නැහැ. අපි අපෙන්ම අහලා බලමු. එතකොට අපිට පැහැදිලි වෙයි අපි කොතනද ඉන්නේ කියලා. ඉඳ එක්ක වෙහෙර විඳ දහම් මනහර ඒ වගේ අද බුදුරජාණන් වහන්සේ ඇසුරේම බුදුරජාණන් වහන්සේ ළඟම හිටපු දේවදත්ත ස්වාමීන් වහන්සේ පවා තමන් වහන්සේ දෙස බැලුවා නම් මං හිතන්නේ ධර්මයත් සමග මුසු කරගෙන ඔය හැඟීම නැති වෙන්නට තිබුණා. අපි ඒ වගේ තත්යකටද පත් වෙලා තිබෙන්නේ කියලා ඔබෙන් විමසලා බලන්න. මම මගෙන් විමසලා බලන්නම්. එතකොට අපිට කොතනක හෝ වැරදි තිබෙනවා නම් වැරදි හඳුනා ගන්නට හැකියාවක් ලැබේවි. ඒ වැරදි හඳුනා ගන්නට තිබෙන අවකාශය තමයි ධර්මය. ඉතින් මේ ධර්මය අහන වෙලාවේ හිතේ ඒ ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන අපේ පූජනීය බලංගොඩ රහත් ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා වගේ යම් ආකාරයකට අපි විහාරස්ථානයකට යනකොට ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න ස්ථානයකට යනවායි කියන හැඟීම අපේ තියෙනවා. ජීවමාන සංඥාව අපිට තිබෙනවාද? බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අසලින් යනකොට මේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානවයි කියන හැඟීම අපේ හිතේ තිබෙනවා. තිබුණා නම් ඇතැම් වෙලාවට අපි අතින් වෙන වැරදි බොහොමයක් අඩුපාඩු මකා ගන්නට නැත්නම් අඩු කර ගන්නට ඒ තුළ ජීවිතේ සකසවා ගන්නට අපට අවකාශයක් තිබෙනවා. ස්වාමීන් වහන්සේ සමහරව කියනවා අර ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළා අපි කටයුතු කරන්නට ඕන ආකාරයන් පිළිබඳව. දැන් අපි නොමැරෙන නොදිරන අයසේ ජීවත් වෙන්න හදන අවස්ථා අපි බොහෝ වෙලාවට දකිනවා. වෛරය පවත්වනවා. කොතරම් සහකලත් මේ අත්තරින්නේ නෑ යම් දෙයක් පුළුවන් තරම් අල්ලගන්නමයි බලන්නේ බද්ධ වෛරය. අර ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්නා අපට ඒ වගේ තත්ත්වයන් තුළ අපි දීර්ඝව කටයුතු කරනවා. මේවෙන් අපිට ඉවත් වෙන්න බැරි මට්ටමකට සමාජයේ පත් වෙලා වගේ අපිට පේනවා. එහෙම චරිත ඉන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එහෙම වෙන් වෙන්නේ දැන් බිරිඳ සැමියා අතර තිබෙන සම්බන්ධයත් එක්ක බිරිඳ සමහර විට තරහයි තමන්ගේ ඥාතීන් එක්ක එහෙම නැත්නම් ස්වාමියාගේ අනිතයත් එක්ක කටයුතු කරනවට බිරිඳ තරහ අවස්ථා තිබෙනවා. ස්වාමියා තරහ අවස්ථා තිබෙනවා බිරිඳ තමන්ගේ ඥාතීන් එක්ක කටයුතු කරනකොට සමගියට අකමැති වෙන අවස්ථාවන්. මේවත් එක්ක හරි සමාජයේ ව්‍යාකූල වෙලා තිබෙන මම මේ ඉන්න සමාජයත් එක්ක අපි ලබන අත්දැකීම් එක්ක අපි දකින සමාජයත් එක්කයි මම වහන්සේගෙන් විමසා සිටින්නේ. මෙහෙම බද්ධ වෛරය පවත්වා ගන්නට මිනිසෙකුට හැකියාව තිබෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? සදා අපෝ යම් කිසි ආකාරයේ කවුරු හරි පොළඹවනවාද නැත්නම් අපේ භවගාමී සසර ගමනේදී අපි පෙර භවවල රැස් කරපු අකුසලයන්ද මේ විපාක දෙමින් අපිට ඒ ආකාරයට අපේ හිත හසුරුවන්නට කටයුතු කරන්නේ? නැතිනම් අපේ නූමනාවද උවමනාවක් නැතිකමද මේ තත්වයන්ට හේතු වෙන්නේ? අපිට මෙතනින් මිදෙන්නට සැබවින්ම හැකියාවක් තිබෙනවාද කියන කාරණය ඔබ වහන්සේ තවත් පහදලා දෙනවා නම් අපි ඉන්න තත්වයෙන් අපිටම ගොඩ එන්නට ධර්මයේ පිහිට පිළිසරණ ඔබ වහන්සේ ඇසුරේම ලබන්නට මේ සාකච්ඡාව තුළ හැකියාව තියෙනවා. ඔව් පින්වත් වරුණ කියපු කාරණා සියල්ලම මේකට හේතු වෙනවා. උවමනාවක් නැතිකම එකක් සසර පුරුදු කළ නැතිකමත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන කාරණය තමයි වරුණ මේ ධර්මයේ වටිනාකම නොදැකීම, ඒ වගේම සසර ඇති බිහිසුණු බව නොදැනීම, ජීවිතයේ සැබෑ තතු නොදැනීම. මෙන්න මේ කරුණු ටික නොදන්න හින්දා තමයි බොහෝ දෙනෙක් වැරදේ බැඳෙන්නේ. සමගිය වෙනුවෙන්, සතුට වෙනුවෙන්, සමාදානය වෙනුවෙන් නිවසක වේවා, සංඝ සමාජයේ වේවා මා කළ යුතු දෙයක් තියෙනවා නම් මා ඒ දේ අනිවාර්යයෙන්ම කළ යුතුයි. වරුණ මේ ජීවිතේ අපි පුද්ගලයන්ව අල්ලගත්තට, පුද්ගලයන් සිප වැළඳ ගත්තට, පුද්ගලයන් බදා ගන්න හැදුවට වරුණ මේ පොඩි කාලයකට විතරයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවනේ සත්‍ය. ඒ නිසා මේ ජීවිතේ ඔබේ ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දුව දරුවෝ වෙන්න පුළුවන්. ඒ ඇත්තෝ වෙනුවෙන් වගකීම් යුතුකම් උපරිමයෙන් ඉෂ්ට කරන්න. හැබැයි මතක තියාගන්න සිප වැළඳ ගනිද්දී ඔවුන්ව මේ ජීවිතයට ආදානය කරද්දී අල්ලා ගන්න යද්දී මේක මට දුකටමයි හේතු වෙන්නේ කියලා. ඒ නිසා වරුණ බැඳීමක් ඇති වෙච්ච තැන කිසිදාකනම් මිදීමක් ඇති වෙලා නැහැ. බැඳීමක් ඇති වෙච්ච තැන දුකක්මයි වරුණ ඇති වෙන්නේ. බැඳීම වැඩි වෙච්ච තරමට දුක වැඩි.
බැඳීම වැඩි වෙච්ච තරමට ඒකාන්තයෙන් දුක වැඩි. යස්ස විසාකේ සතම් පියානි සතන් තේසන් දුක්ඛානි. අර විශාකාවට වදාරන්නේ ප්‍රිය වස්තු 100ක් තිබ්බොත් දුක් 100යි කියලා. එනිසා බැඳීම් අඩු වෙච්ච තරමට හරි ලේසි ජීවත් වෙන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ ගිහි ගෙදරක ජීවත් වෙන කෙනෙක් අවම මට්ටමින් තමන්ගේ හිත පුළුවන් අවමයකින් පවත්වනවා මේ බැඳීම් අතර. ඒ කියන්නේ ඒ අදහස් කළේ ජීවත් වෙද්දි වරුණ ඕනෝන් අතර යම් සෙනෙහසක් ආදරයක් ප්‍රේමයක් ඒවා නැතුව ගිහි ගෙදර ජීවත් වෙන්න බෑනේ. ඒවා යම් පමණකට අවශ්‍ය වෙනවා. හැබැයි වරුණ ඒවා මේ తాවකාලික අවුරුදු 20 30 40කට වළංගු වන අවශ්‍යතාව පමණයි කියලා දැනගන්නට ඕනි වරුණ. එහෙම නැත්නම් එයාගේ බැඳීම එයාටමයි කඳුලට පිණිස හේතු වෙන්නේ. අනිත් එක තමයි වරුණ කවදාකවත් හිතන්න නරකයි මට ඕන විදිහට මේ ලෝක යාත්‍රාව පවතීවි කියලා. මගේ ස්වාමියා, මගේ භාර්යාව, මගේ දුවා දරුවෝ මට ඕන විදිහට මගේ සිතෙන්ගේ ආවන්ට අනුව මගේ හිතින් මම සැලසුම් කරපු ආකාරයෙන් මොවුන් ගමන් කරන්න ඕනි. මොවුන් hina වෙන්න ඕනි. මොවුන් පුද්ගලයන් ඇසුරු කරන්න ඕනි. මොවුන්ගේ හැසිරීම මගේ හිතට අනුවම සිද්ධ වෙන්න ඕනි කියලා හිතුවොත් වරුණ අන්නෙතනින් ධම්ම තමයි දුක හටගන්නේ. සොරහස ඔතනදී දැන් සමහරු කියන දෙයක් තමයි දැන් අපි හිතමුකෝ බිරිඳයි ස්වාමියයි හොඳ සහයෙන් සමගියෙන් ජීවිතය ගත කරනවා. යම් ආකාරයේ වැරදි තැනකදී අර මම මුලින් සිහිපත් කළ ආකාරයකට තමන්ගේ ඥාතීන් ඇසුරේ වේවා යම් තැනකදී එහෙම ගැටුමක් ඇති වුණොත් ස්වාමියා තමන්ගේ පාර්ශවයට බිරිඳ තමන්ගේ පාර්ශවයට ඇලුම් කරලා ඒක ගැටුමක් බවට පරිවර්තනය වුණාම ඒකට එකක නොවන තැන නැත්නම් අපි දේශපාලනික වශයෙන් බැලුවත් ඇතැම් වෙලාවට තමන්ගේ යම් ආකාරයේ කණ්ඩායම දරන ප්‍රතිපත්තියෙන් තොර වුණොත් ප්‍රතිපත්තිය මේකට පාදක කරගන්න ප්‍රතිපත්ති නැති මිනිස්සෙක් එහෙම නැත්නම් කිසිම ගුණයක් තමන්ට උදව් කරපු අය අමතක කරන එහෙම මිනිස්සෙක් මෙහෙම කියන තත්යකටපත් වෙනවා. අපි ධර්මානුකූල ඇසින්ද මේ දේශ බලන්නට ඕන නැත්නම් තාවකාලිකව කෙටි පිරිසක් සතුටු කිරීමේ අභිලාෂයෙන් අපි මේ දේවල් දිහා බලන්නට ඕන කියන කාරණේ. මොකද අපි ගිහි සමාජයේ ඉන්නකොට ජීවත් වෙන්නත් ඕන, සමාජයේ යම් ආකාරයකට සියලු දෙනා එකට එකතු කරගෙන යන්නත් ඕන. ඒ තුළදී මේ වගේ ගැටීම් අපිට නිරන්තරයෙන්ම හමු වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එක පැත්තකින් යම් කණ්ඩායමක් තියාගන්නත් ඕන. ඔවුන් වැරදි කරනවා නම් ඇතැම් වෙලාවට අපිට එතන රැඳී ඉන්නටත් බෑ. ඇතැම් වෙලාවට ඒකට එරෙහි වුණොත් එම් ප්‍රතිපත්ති කඩනවා හෝ යම් දෙයක් කියලා මොන හරි ගැටීම් ඇති කරන්න පුළුවන්. මෙතනදී හරි ගැටීම් සාගත තත්යකටනේ අපිපත් වෙන්නේ. තනදී බුදුරජාණන් වහන්සේ වදාරන බණපදයක් මතක් වුණා මට ওই කාරණේ අහද්දිම සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා ස්නේහන්වයන් දුක්ඛමිදම් පහෝති ආදීනවං ස්නේහජම් පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. වරුණ අහලත් ඇති මේ ගාථා මේ ධර්මයේ බොහොම නිතර ඇහෙනවා. කග්ගවිසාන සූත්‍රයේ තියෙන්නේ සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා. මේ අසුරු කරන්න ගියාට පස්සේ තමයි සම්බන්ධ වෙන්න ගියාට පස්සේ තමයි බැඳෙන්න ගියාට පස්සේ තමයි සෙනෙහස ඇති වෙන්නේ. ඔන්න ඔය සෙනෙහසත් ඔන්න ඔය කියපු බැඳීමත් එක තමයි දුක්ඛ මිදම් පහෝති. මේ හැම දුකක්ම හටගන්නේ. ආදීනවං ස්නේහජම් පෙක්කමානෝ මේ පමණ ඉක්මවාගේ බැඳීමෙන් ඇතිවන දුක්ඛ ස්කන්ධය දැනගත්ත කෙනා කංග වේනෙකුගේ අඟක් බඳුව තනියෙන් හැසිරෙන්නමයි බලන්නේ. වරුණ දැන් මේ දර්ශනය මේකේ පොදේ මම සාමාන්‍ය සමාජයට ඒකාන්තින් ඒ ආකාරයෙන්ම ගල්පා ගත යුතුයි කියන එක නෙමෙයි වරුණ කියන්නේ. හැබැයි මේ අහගෙන ඉන්න පින්වත් ඔබ කවදා හරි දවසක මේ දුකෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ උත්තම අවවාදයට එන්නම වෙනවා. බුදුරජාණන් වහන්සේ ගත්ත මාර්ගය ගන්නම වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු මාර්ගය අනුගමනය කරන්නම වෙනවා. මහරහතන් වහන්සේලා අනුගමනය කළ මාර්ගය අනුගමනය කරන්නම වෙනවා. එනිසා ගිහි ජීවිතයේත් ඉඳගෙන ගිහි ජීවිතේ පවත්වාගෙන යන ගමන් චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන විදිහට එය හසුරුවා ගන්න නම් හැම වෙලාවකම ඉස්සෙල්ලාම බලන්න ඕනේ ආත්මාර්ථය. මම මෙතන කියන්නේ වරුණ ඔය සාමාන්‍ය ලෝකේ කියන ආත්මාර්ථය එහෙම නෙවෙයි. එහෙමයි. ආත්මාර්ථකාමී වෙන්න කියන මම මේ කියන්නේ මේ සාමාන්‍ය ලෝකේ තියෙන අර විසම අදහසින් ආත්මාර්ථකාමී වෙන්න කියන එක නෙමෙයි. පළමු කොට තමන් සිල්වත් වෙන්න. අන්න ඒක තමයි මෙතන ආත්මාර්ථකාමී වීම කියලා කියන්නේ වරුණ. පළමු කොට තමන් සිල්වත් වෙනවා කියන්නේ මුළු ලෝකයටම කරන මහා පරාර්ථයක්. පළමු කොට තමන් සමාධිය වඩන්න උත්සාහවත් වෙන්න. පළමු කොට තමා ප්‍රඥාව පුරුදු කරන්න ධර්මයේ පුරුදු කරන්න උත්සාහවත් වෙන්න. එතකොට වරුණ ඒ සඳහා කටයුතු කරද්දී මුළු ලෝකයේම එකතු කරගෙන සියලු දෙනා එකතු කරගෙන යන්න බැරි වෙයි. ඒක පුළුවන් වුණා හෝ වේවා බැරි වුණා හෝ වේවා කරන්නේ යහපතක් නම් එයින් තමන්ටත් අනුන්ටත් ඒකාන්තයෙන් සැනසෙල්ල පිණිස හේතු වෙනවා නම් වරුණ ඒ දේ කළ යුතුමයි. මේ ධර්මයට අනුව. එතකොට අපි හිතමු වරුණ දැන් ස්වාමියා සිල් ආරක්ෂා කරනවා ස්වාමි පුරුෂයා උපෝපත සීලක් ආරක්ෂා කරන්න යද්දි භාර්යාව කැමති නැහැ කියලා යම් පවුලක. එතකොට හැබැයි එතෙන්දි වරුණ එයා දක්ෂ වෙන්නට ඕනි මම බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම අනුගමනය කරනවද එහෙම නැත්නම් මම භාර්යාවගේ සිත මේ සතුටු කරනවද කියලා. එහෙමයි. ඒ වගේම එයා දක්ෂ වෙන්නට ඕනි ඒ ස්වාමී දියණියවත් මේ ධර්ම මාර්ගයට අරගෙන මේ ගමන යන්න වරුණ. තේරුණාද මම කියන කාරණේ? යා වඩාත් දක්ෂ වෙනවා නම් ඒ දේ තමයි කරන්නට ඕනේ. එහෙමයි.
ගැටුම් ඇති කරගන්න නෙමෙයි. ගැටුම් ඇති කරගන්න නෙමෙයි. ඒක තමයි පළමු කොට කළ යුත්තේ. වරුණ ඒක කරන්න ප්‍රමාණවත් උත්සාහයක් අරගෙන බැරි නම් හිතන්න තියෙන්නේ අර විදිහට තමයි. කොහොමද මම මේ දේ කරනවා. හැබැයි වරුණ ප්‍රමාණවත් උත්සාහයක් ගන්නට ඕන. ඒ නිසා මේ හැමදේම වරුණ අභ්‍යන්තරයෙන් ධර්මයට ගලපා බලන්නට ඕන. මට පොඩි කතාවක් මතක් වෙනවා වරුණ. ඒ කාලේ හිටිය එක ස්වාමීන් වහන්සේ කෙනෙක්. එයා ගිහි කාලේ විවාහ වුණා. විවාහ වෙලා දැන් දරුවෙක් ලැබෙන්න ආසන්නයි තම ස්වාමි දියණියට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිතුණා පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ස්වාමි දියණිය කියනවා මේ දරුවා කුසේ ඉඳද්දි එහෙම පැවිදි වෙන්න එපා. දරුවා බිහි වුණාට පස්සේ පුළුවන් කියලා. මෙහෙම ටික දවසක් නතර කරගත්තා. දරුවත් බිහි වෙලා ඊට පස්සේ කියනවා තව ටික කාලෙකින් මේ දරුවා උස්මහත් වෙලා දුව පැන ඇවිදිනකොට අපි පැවිදි වෙමු කියලා. ඉතින් කොහොම හරි මේ දේ අහන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේ මේ නැත්තම් මේ උපාසකතුමා ගිහිල්ලා පැවිදි වුණා වරුණ. දැන් මේක නිර්දය ක්‍රියාවක් හැටියට මුළු සමාජයක් දකින්නේ වරුණ. මේක නිර්දය ක්‍රියාවක්. ඊට පස්සේ පැවිදි වෙලා දැන් ඔන්න ඊට පස්සේ කාලයක් යනකොට මේ ස්වාමීන් වහන්සේ උත්සාහවත් වෙලා රහත් වුණා. මගපල ලැබුවා. මගපල ලැබලා වරුණ මේ ස්වාමීන් වහන්සේ සවැත් නුවරට නැවත පෙරලා ආවා. අර ස්වාමි දියණිය ගිහි කාලේ උපාසිකාව දරුවත් වඩාගෙන ගියා මේ ස්වාමීන් වහන්සේ ගහක් යට භාවනා කර ඉන්නවා. ගිහිල්ලා පුතාවට කිව්වා අන්න තාත්තා ඉන්නවා ගිහිල්ලා මේ ළඟට යන්න කියලා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ නිහඬයි පරයන්කයක් බැඳගෙන වරුණ ස්වාමීන් වහන්සේ සමාපatti සුවයට සමවැදිලා කිසිම වෙනසක් නැහැ. දැන් මේ ස්වාමි දිනේ නැත්තම් මේ භාර්යාව බලාගෙන ඉන්නව වරුණ මොකද කරන්න කියලා. මොකද කරන්නේ දැන් දරුවා වඩා ගනීවි කියලා. අන්තිමට තේරුණා දැන් මේ දරු සෙනෙහස මුළුමනින්ම මේ ස්වාමීන් වහන්සේගේ නැති වෙලා කියලා. අන්තිමට මේ දෙන්නත් පැවිදි වෙනවා පස්සේ වරුණ. මේ පුතාත් මේ අම්මා මේ දෙන්නත් පැවිදි වෙලා මහා රහත් භාවයට පත් වෙලා සසර දුකින් අත මිදෙනවා. එක බුද්ධිමත් තීරණයක් ඉඳලා තුන් දෙනාම සසර දුකින් අත මිදුණා. අර දරුවව නලවන්න ඕනේ කියලා ගිහි ගෙදර රැඳුණා නම් ඒක සිද්ධ වෙනවද? එනිසා වරුණ විමුක්තිය ඉලක්ක කරගෙන යන මේ ගමන තුල බොහෝ දේවල් අතහරින්න වෙයි වරුණ. හැබැයි එයා අතහරින්නේ කුහක සිතිවිලි වලින්වත් එහෙම නැත්තම් වෙන ලාභ සත්කාර ලැබීමේ චේතනාවෙන්වත් නෙමෙයි වරුණ. එකම ඉලක්කය චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයේ එකම ඉලක්කය නම් හදවතේ තියෙන. වෙන කිසිම පවිතු අදහසක් නැත්තම් එයා මොන දේ අතහැරියත් කමක් නැහැ කියන එක මේ ධර්මයේ තුල සාධාරණය කරනවා වරුණ. හොඳයි මම හිතන්නේ අපට ඒ தത്വෙටයි යොමු වෙන්නට අවශ්‍යම තියෙන්නේ. මම හිතන්නේ අපේ බෞද්ධයෝ දැන් නම් වැඩි වශයෙන් තරුණ ප්‍රජාවත් තමන්ගේ ජීවිතය තුළ අතහැරීම නැත්නම් මේ ධර්මයට ඒම වැඩි වශයෙන් අපි දකිනවා. මේක අවශ්‍ය කාලයක් මේක. මොකද අපි හිතුවේ මේ එන තත්ත්වයට එක්ක මීට වසර 3-4කට 5කට කලින් දිහා බැලුවාම අනේ අපේ තරුණ සමාජයට මොකද්ද මේ වෙලා තිබෙන්නේ කියලා. නැත්නම් අපේ තරුණ සමාජයේ කොයි අතට යයිද කියලා. හැබැයි සුබවාදී පැත්තකට බලන්නට පුළුවන් ආකාරයෙන් අද තරුණ සමාජයේ පවා මේ ධර්මයට වැඩි ප්‍රවණතාවයකින් එකතු වෙන්නට පටන් අරගෙන තිබෙන එක හොඳ ලක්ෂණයක්. ඉතින් ඒ තුල අපි අපේ ජීවිත හැඩගස්වා ගන්නට ඕන. අපේ හැමෝටම එතකොට අපේ ගිහි ජීවිතයට බාධාවක් නොවි අපි අත්හැරීම කියන සාධකයක් පවත්වාගෙන එහෙම නැත්නම් අපි යම් ගුණධර්මයන්ුත් ආරක්ෂා කරගෙන ධර්මයට ඒමේ හැකියාවක් අපිට තිබෙනවා. නැත්නම් සමහරව හිතන්න පුළුවන් එහෙමනම් අපි ගිහි ජීවිතේ සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕනද කියලා. එහෙම නැත්නම් ගිහි ජීවිතය තුළ අපිට මේ කරන යුතුයකම් වගකීම් කරන්නට බැරි වෙයි නේද කියලා. එහෙම තත්යකටපත් වෙන්නට අවශ්‍ය නැහැ. අපි යම් ආකාරයකට මේ දේශ විමසිලිමත්ව බුද්ධියෙන් බැලිය යුතු ඔබ වහන්සේ ධර්මදේශනාවදී සිහිපත් කළා. ඊර්ෂ්‍යාව, එතකොට මසුරුකම මේ නොඑක ආකාරයේ බලවේග එනකොට ඒවා දිහා ප්‍රඥාවෙන් දැක ඒවා නැති කරන්නට උත්සාහගත යුතුයි කියලා. මට ඒ කාරණා තවත් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. යම් ගැටලුවකදී කොහොමද අපි ප්‍රඥාවෙන් බලන්නේ, ධර්මානුකූලව අපි කොහොමද ඒ தත්වෙන් මිදෙන්නේ කියන කාරණේ තව ටිකක් පැහැදිලි කරලා අද සාකච්ඡාවේ අවසාන විනාඩි කිහිපේ ඔබ වහන්සේ ඒ ධර්ම කාරණාව පැහැදිලි කර දෙනවා නම් වඩාත් වැදගත් වේවි. මොකද ප්‍රශ්න එනකොට සමහරු කියනවා ප්‍රශ්න එනකොට මේ ඔක්කොම අමතක වෙනවා කියලා. ඇත්තටම අපි එහෙමපත් වෙන්නේ. හැම ප්‍රශ්නයක් එනකොට යම් දේවල් අපාතින් අතපසු වෙලා ඒ ප්‍රශ්නයටම යොමු වෙලා වැරදි වලටම යොමු වෙන්නේ ඇයි? අපේ හිතේ සදා ශක්තිමත්ව ගොඩනගාගෙන නැතිකම නිසාද? කොහොමද අපි ප්‍රඥාවෙන් අපේ ජීවිත දෙස බැලිය යුත්තේ ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ ප්‍රකාශ කළා වගේ ජීවිතයට ප්‍රශ්න එනකොට ඒ තුල මුසපත් වෙන්නේ, කඩා වැටෙන්නේ මනසින් ඇත්තටම ජීවිතය පිළිබඳව හරියට නොදන්නා කමමයි. ඒක තමයි කිව යුතු එකම කාරණේ. ජීවිතය කියන්නේ වරුණ ප්‍රශ්න ගොඩක එකතුවක්. ලෝකයේ ඇත්තෝ කොයි විදිහට ජීවිතයට අර්ථ දෙන්න හැදුවත් වරුණ ජීවිතය කියන්නේ ඊතා ස්වල්ප සැපයක් තියෙන මහා විශාල දුකක් තියෙන ධර්ම ස්වභාවයක්. දැන් සංසාරේ යන කෙනෙකුට බ්‍රහ්ම ලෝකවල උපදින්න ලැබෙනවා, ඊළඟට දිව්‍ය ලෝකවල උපදින්න ලැබෙනවා, මනුස්ස ලෝකේ උපදින්න ලැබෙනවා, සතර අපායේ උපදින්න ලැබෙනවා. දැන් මහා කල්පයක් ගත්තොත් මහා කල්පයකින්
හතරෙන් තුනක්ම වගේ කෙනෙක් බොහෝ සෙයින් මම කියන එක ඒකාන්ත නෑ බොහෝ සෙයින් ඉන්නේ බ්‍රහ්ම තලවල වරුණ. සංවට්ට සංවට්ටට්ටායි විවට්ට විවට්ටට්ටායි කියන මේ කල්පේ කොටස් හතරක් තියෙනවානේ. ඒ වරුණ ඒ කොටස් හතරෙන් එකම කොටසක් පමණයි මේ මනුස්ස ලෝකය ඊළඟට මේ කියපු තිරිසන් ආදී මේ ලෝකවල සත්වයන් වැඩිපුර ප්‍රතිසන්දි ගන්නේ නැත්නම් ඉපදෙන්නේ මැරෙන්නේ. ඒත් දැන් දීර්ඝායුෂ බ්‍රහ්ම ලෝකයක සමහර විට ඔය කියපු කල්ප ඔය කියපු හතරෙන් තුනම සමහරට ජීවිතයක් දෙකක් තුනක් වෙන්න පුළුවන්. ඒකේ ඔය දීර්ඝ කාලෙටම ජීවිත දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන්. හැබැයි වරුණ මේ හතරෙන් එකක කාලය තුල මෙරි මෙරි ඉපදෙන වාර ලක්ෂ වලින් කියන්න බෑ වරුණ. කෝටි වලින් කියන්නත් බෑ. එනිසායි වරුණ මේ සසර දුකයි කියලා කියන්නේ. එනිසා මේක හොඳට දැනගත්ත කෙනා මේ පිළිබඳව යම් අධ්‍යයනයක් කරලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යම් පමණකින් තේරුම් ගත්ත කෙනා ජීවිතේට මොන ප්‍රශ්න ආවත් වරුණ ඒකට මුහුණ දෙන්න ක්‍රමය දන්නවා. ඔබට මම පසුගිය වැඩසටහනකදී මතක් කළා කියලා මට මතකයක් තියෙනවා බන්දුල මල්ලිකා දානේ පූජා කර කර ඉන්නකොට දරුවන් 32 දෙනෙක් ඝාතනය කළා කියන හසුන්පත ආවරුණ. එහෙමයි. පණිවිඩ එනවා. ඒත් ඇය නෑ සැලුනේ. එයා දානේ පූජා කළා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ හසුන්පත අරගෙන පෙන්නවා. වරුණ අන්න එතෙන්ට තමයි ශ්‍රාවකයාව යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේ. දුක එනවා කියන එක නැති කරන්න ලෝකේ කාටවත් බෑ. එන්න දුකට මුහුණ දීමට ශක්තිය හැදීම තමයි තථාගත ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාව දිරිමත් කරන්නේ. නැත්තම් අටලෝ දහම මගේ ජීවිතයට එන්න එපා කියලා. අටලෝ දහමේ ඇතිවනේ පෙරැලිය. නැත්තම් ඒ අටලෝ දහමේ තියෙන දුක්ඛිත ස්වභාවය, එහි ඇති වේදනාකාරී පැත්ත මට එන්න එපා කියලා බේරෙන්න ලෝකේ කාටවත්ම බෑ වරුණ. එහෙමයි. එනිසා එන ඕනෑම ප්‍රශ්නයකට ප්‍රඥාවෙන් මුහුණ දෙනවා කියන්නේ වරුණ මෙතෙන්දී හොඳටම තේරුම් ගන්න මට විතරක් නෙමෙයි මේ දුක් එන්නේ. ලෝකේ උපන් හැමෝටම මේ දුක් වෙනවා. මම විතරක් නෙමෙයි මේ වගේ ප්‍රශ්නයකින් බැටකන පළමු කෙනා. ලෝකේ බොහෝ දෙනා මේ වගේ බැටකාලා තියෙනවා. එනිසා මේ රාග ද්වේෂ ආදී කෙලෙස් යම් තාක් මනසක ලැබුම්ගෙන පවතේ දේ තාක් මට දුක එනවා කියලා වරුණ දුක එන මූලය හඳුනා ගන්නට ඕන. නැත්තම් ප්‍රශ්නේ කවදාවත් ලිහෙන්නේ නැහැ. අපි හිතමු වරුණ ඊර්ෂ්‍යාවක් එනවා. ඊර්ෂ්‍යාවේදී ඇයි මට මේ ඊර්ෂ්‍යාව වෙන්නේ? මේ ඒ ඊර්ෂ්‍යාව පැමිණීම යුතු දෙයක්ද? තව කෙනෙකුගේ දෙයක් සඳහා මම ඊර්ෂ්‍යාවක් කරනවා නම් මම මේ කර්මයේ ඵලය පිළිගන්නේ නැතුව හේතුඵල ධාම ඉක්මවා ගියලා හිතන්න හදන දෙයක්. එනිසා ඔහු කරපු දේවල් අනුව තමයි ඔහුට ලාභ සත්කාර ලැබෙන්නේ. මම කරපු දේවල් වලට අනුව තමයි මට දේවල් ලැබෙන්නේ. මෙතන ඊර්ෂ්‍යා කරන කිසිම දෙයක් නැහැ කියලා ප්‍රඥාවෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. ඊළඟට වරුණ ද්වේෂයක් ඇති වෙනවා. ද්වේෂයක් ඇති වෙනකොට හිතනවා මේ ද්වේෂය නිසා මගේ හිත මුළුමනින්ම අවුල් වෙනවා. මරණින් මත්තේ මලයක් එක් යක්ෂණියක් වෙන්න පුළුවන්. මෙලොවටත් හොඳ නැහැ, පරලොවටත් හොඳ නැහැ. මේ ද්වේෂයෙන් ඉන්න මොහොතක් පාසා ප්‍රශ්න වලට උත්තර නෙමෙයි මට මුණ ගැසෙන්නේ. තවත් ප්‍රශ්න අවුල් වෙලා යන දේවල් මම හිතට එන්නේ. ඒ නිසා මෙලොවටත් හොඳ නැහැ, පරලොවටත් හොඳ නැහැ. මේ ප්‍රශ්නේ උස්සන්න වුණොත් මා ඇසුරු කරන අයටත් මහ විනාශයක් සිද්ධ වෙනවා කියලා ආදීනව මෙනෙහි කරලා මූලය හඳුනාගෙන ඇයි මට මේ ද්වේෂය ආවේ? මම අයෝනිසෝ මනසිකාරයෙන් පටිඝ නිමිත්ත හිතට ගත්තා. මට දොස් කියපු දේ බැනපු දේ මම අභිභවනය කරන්න හදපු දේ මම නැවත නැවත මෙනෙහි කරා වැරදි විදියට. මේක මට ගැලපෙන්නේ නැහැ බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට කියලා හිතලා වරුණ එහි මූලය මෙනෙහි කරලා ඒ මූලයට අනුව මූලයට ප්‍රතිකර්ම කරන්න යා උත්සාහවත් වුණොත් එකපාරටම අමාරු වෙයි. හැබැයි උත්සාහවත් වුණොත් එයාට දවසක පුළුවන් රාගය අභිභවනය කරන්න, ද්වේෂය ඉක්මවා යන්න, මෝහය ඉක්මවා යන්න, ඒ වගේම ඊර්ෂ්‍යාව ඉක්මවා යන්න, මසුරුකම ඉක්මවා යන්න. මේකට ප්‍රවේශයක් හදා ගන්න ඕනි වරුණ කොහොම හරි. ඒ කියන්නේ මේ ධර්මයට කොහොම හරි ඇතුල් වෙන්න ඕනි. අමාරුවක් නෑ, කරන්න පුළුවන්. එහෙමයි. අපිට වඩා ඊටා අසරණ වෙච්ච උදවිය පවා මේ ධර්ම මාර්ගයේ දියුණුවක් ලැබුවා වරුණ. ඉතින් ඒ නිසා අපිටත් මේ දේ කරන්න පුළුවන්, මටත් මේ ධර්මයේ පුරුදු කරන්න පුළුවන් කියන ශක්තිය හිතට ගන්න ඕනි. අනිත් එක වරුණ මුළු සමාජයක්ම දැන් අද අපි මේ කතා කරන්නේ වර්තමාන සමාජ ක්‍රමයේ ඉඳගෙනනේ. එදා තිබ්බ සමාජ ක්‍රමය මීට වඩා හාත්පසින් වෙනස්. එයින් මම අදහස් කරන්නේ ඒ සමාජයේ හිටව මිනිසුන්ට රාග දේශ මොහ නැහැ කියන එක නෙමෙයි. හැබැයි මේ තාන්ත්‍රණය මීට වඩා වෙනස්. එතකොට ඒ කාලේ මුනිවරු, ඍෂිවරු, මහේශාක්‍ය උදවිය සමාජ ක්‍රමයේ සුලභයි. මහා රහතන් වහන්සේලා බහුලයි. ඒ උතුමන්ගේ ක්‍රියාකාරීත්වයන් ප්‍රකටයි. ඒ නිසා මිනිසුන්ට ලොකු අනුග්‍රහයක් ඒ පැත්තෙන් ලැබුණා. අද වරුණ මේ බහුතේකයේ ඔළුවේ සියම නිසා සුවිශාල පිරිසක් බහුතකයේ තුල කොටු වෙලා ඒවායි පුදුමයටපත් වෙනවා. ඒවා සරණ යනවා. ඒවා හොයාගෙන යනවා. ඒ වගේන් ලැබෙන ආස්වාදයට වසඟ වෙලා. මෙන්න මේ ආදීනවේ වර්තමානයේ තියෙනවා. එනිසා ඔබ දක්ෂ වෙලා මේ ආදීනව නැත්තම් මේ අනතුර දැකලා මේවට වසඟ නොවි මේ తాවකාලික සුවය උපදවා දෙන ලාමක මේ මෙවුම් කරණයට නැත්තම් මේ තියෙන මමා පෙන්වන ගතියට මේ තියෙන ඉදිරිපත් කිරීම වලට මේ තියෙන නිපැයුම් වලට වසඟ නොවි ඔබ හිත මුදවාගෙන ඔබ ජාති ජරා මරණ වලින් යුක්ත කෙනෙක් කියන මෙනෙහි කිරීම නිරන්තරයෙන් හිතේ තියාගන්න. හොඳයි අපිට අද අපේ ජීවිතය හදාගන්නට අපි බොහෝ වෙලාවට අර
මං නිතර නිතර සිහිපත් කළා පහුගිය වැඩසටහන් කිහිපෙදීම මම්මුලා වූවන්සේ හැසිරෙන ජීවිතය යම් ආකාරයේ දිශානතියකට හරවා ගන්නට ධර්මානුකූල මාර්ගයකට හරවා ගන්නට මේ සෑම බණ පදයක්ම ඔබට අපට ඉවහල් වෙනවා. ඇත්තටම ඔබ වහන්සේ අවසාන වශයෙන් සිහිපත් කළ ආකාරයටම මේ මොන මැවුම්කරණයකට මොන භෞතික දෙයකට වුණත් අපි යොමු වුණත් ඒවා ක්ෂණයකින් මොහොතකින් විනාශ වෙන ඒවා අපට යම් ආකාරයකට පවත්වා ගන්නට තිබෙන හැකියාව කොතෙක්ද කියන කාරණය. නැත්නම් අපි කොතරම් උසස්යයි සම්මත දේවල් වලට වසඟ වෙලා හිටියත් ඒවා මේ ස්වභාව ධර්මයක් එක්ක තිබෙන සම්මතතාවක් මත ගොඩනැගී විනාශ වෙනවාද කියන කාරණේ මනාව පැහැදිලි වුණා මේ පසුගිය දවස්වල ආපු අසංගත තත්ත්වයන් එක්කම ලෝකේ කොතරම් වෙනස් වුණාද. ඉතින් ඒ තත්ත්වයන් තුළ සැබෑ අර්ථය යථාර්ථය හඳුනා ගන්නට මේ ස්වභාව ධර්මයත් එක්ක තිබෙන සමනතාවය මම හිතන්නේ බුද්ධ ධර්මයේ තුල තිබෙන සමනතාවය බොහොම ශක්තිමත්. ඒ යථා ස්වභාවය අපිට පහදලා දෙනවා. ඒ නිසා ඒ මඟ නිරත වෙන්නට අපිට මම හිතන්නේ අපේ අවධානය වැඩි වශයෙන් යොමු වුණා. පහුගිය කාලයේ මනසේ පැහැදිලි වෙනවා මේ බණ පද අහනකොට. ඉතින් ඔබ වහන්සේට බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ මේ උතුම් වූ දහම් කාරණා සමග අප සමාජගතේ ජීවීන් විදිහට නැත්නම් සමාජයේ සැරිසරන පුද්ගලයන් විදිහට සමාජීය අනුසාරයේ නැගෙන ප්‍රශ්න ධර්මානුකූල හැකින් බලන්නට අපව යොමු කිරීම සම්බන්ධව අපි නැවත නැවත ඔබ වහන්සේට පින් දෙනවා. මොකද අපි නැත්නම් දිගින් දිගටම අනාගතයේ සාර්ථකයි කියා බොහෝ වෙලාවට ගමන් කරන්නේ ජීවිතේ විනාශය කරාගෙන යන මාර්ගයේ. ඒ මාර්ගය වෙනස් කරන්න අපට වාසනාව තිබෙනවා ධර්මයත් සමග. ඒ දහම් මාර්ගයට හැරවීමට ඔබ වහන්සේ දරන උත්සාහය ඉතාමත්ම වටිනවා. ඒ උත්සාහය තවත් දීර්ඝ කාලයක් සිදු කරන්නට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය, දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ගෞරව සිතින් ඒ වගේම ඒ කරන්නා වූ කුසල සම්පත්තිය ඔබ වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් වූ නිවනින් නිවෙන්නට පාරමිතා වේවා කියලා ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. මමත් ආශිර්වාද කරන පින්වත් වරුණ net fm කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අසා සිටි හැම කෙනෙකුටම මේ උතුම් බුදු සසුන තුළ සැනසීමක් ලබන්න මේ අසූ බණපදය ධර්ම සාකච්ඡාව ආශිර්වාදයක්ම වේවා කියලා සෙත් පතනවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේ ඉරිදා සිට්නේ තසපුව වැඩසටහනෙන් අපි සමුගන්නව නැවතත් සුපුරුදු විදියට ලබන ඉරිදා මෙලෙසින් යහපත් වූ අර්ථයෙන් ධර්මයේ ජීවිතයට එක් කරගෙන යහපත් පුරවැසියෙකු ලෙස, යහපත් පුද්ගලයෙකු ලෙස, යහපත් මිනිසියෙකු ලෙස මනසින් උසස් තත්වයක් ගොඩනගා ගන්නට දහම් මඟ කියා දීමේ අටියෙන් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සිට්නෙත් අසපුව සතගේ දුක දුටුවේ බුදුනෙතයි